ද්වීපති අපි මේ එකතු වෙලා සිටින්නේ විදුලි බලය සම්ප්‍රේෂණය හා බෙදා හැරීමට අදාළ දෙවන පරිච්ඡේදයත් එක්කයි. පළමු පරිච්ඡේදයේදී අපි විදුලි බලය සම්ප්‍රේෂණය කරලා ජාල උපපොළ දක්වා ගෙන එනවාට අදාළව සිද්ධාන්ත කාරණා කතා කරා. දැන් අපි බලමු ජනන උපපොළෙන් පස්සේ ජාල උපපොළේදී ග්‍රිඩ් සබ්ස්ටේෂන් එකේදී මේ සම්ප්‍රේෂණය කරපු විදුලිය කොහොමද නිසි ආකාරයෙන් බෙදා හැරීම ඩිස්ට්‍රිබියුෂන් කිරීම සිදු කරන්නේ කියන කාරණාව. ජාල උපපොළක් ග්‍රිඩ් සබ්ස්ටේෂන් එකක් යනු සම්ප්‍රේෂණ වෝල්ටීයතාව ට්‍රාන්ස්මිෂන් වෝල්ටේජ් ශ්‍රී ලංකාවේ භාවිතා වන පරිදි 132 හෝ 220යි kV 132යි kV හෝ 220ක් kV වෝල්ටීයතාවය බෙදා හැරීමේ වෝල්ටීයතාවය වන 33ක් kV හෝ 11ක් kV දක්වා අවකර පරිණාමක භාවිතයෙන් අඩු කරන ස්ථානය. මේක 33ක් kV දක්වා හෝ 11ක් kV දක්වා අඩු කරන්න ඕනේ. එහිදී මතක තියාගන්න 132 ඇවිල්ලා 33 වෙන්නත් පුළුවන්. 132 ඇවිල්ලා 11 වෙන්නත් පුළුවන්. 220 ඇවිල්ලා 33 වෙන්නත් පුළුවන්. 220 ඇවිල්ලා 11යි kV වෙන්නත් පුළුවන්. කොහොම හරි අඩුවීමක් තමයි සිදු වෙන්න ඕනේ. මෙන්න මෙම ස්ථානයට අපි කියනවා ජාල උපපොළ එහෙම නැත්නම් ග්‍රිඩ් සබ්ස්ටේෂන් කියලා. මොකද්ද පුතේ? ජාල උපපොළ එහෙම නැත්නම් ග්‍රිඩ් සබ්ස්ටේෂන් කියලා. මෙන්න මෙතන ඉඳලා තමයි විදුලි බලය නිසි ආකාරයෙන් බෙදා හැරීම සිදුවන්නේ. බෙදා හැරීම සිදුවන්නේ මෙන්න මේ ස්ථානයේ සිට බව හොඳින් මතක තබා ගන්න. ඔතනින් පස්සේ බෙදා හැරීම සිදු වෙනවා. ජාල උපපොළ ග්‍රිඩ් සබ්ස්ටේෂන් විශේෂ ආරක්ෂක හා මිනුම් වේලම් ක්‍රමානුකූලව සම්බන්ධ කර ඇත. මේක යාඩ් එකක්. මේ යාඩ් එකේ කුඩා පරිණාමකයන් විශාල ප්‍රමාණයක් අන්තර්ගතයි. එතනින් තමයි ප්‍රාදේශීය වශයෙන් විවිධාකාර ස්ථානවලට විදුලි බලය බෙදා හරින්නේ. ප්‍රධාන ජාලයේ සිට එන විදුලි බලය මේ ග්‍රිඩ් එක හරහා ප්‍රදේශ ගම් නියංගම් පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ග්‍රාම සේවක කොට්ටාස වශයෙන් විශේෂ කොට්ටාස වලට බෙදා හරිනවා. ඒකට බෙදනවා ඩිවයිඩ් කරනවා. ඒ ඩිවයිඩ් කරන්න ඩිස්ට්‍රිබියුට් කරන්න අන්න පත් කරගන්නවා එක්ක 33000 එහෙම නැත්නම් 11000 විදියට පත් කරගන්නවා. මෙම ජාල උපපොළවල් ග්‍රිඩ් සබ්ස්ටේෂන් වල ඇති අවකර පරිණාමකවල ප්‍රාථමික දඟරය අධි වෝල්ටීයතා දඟරය තාරකා ආකාරයටද ද්විතීකය ඩෙල්ටා ආකාරයටද පිහිටා ඇත. මෙයාගේ ප්‍රාථමිකයත් තාරකා ද්විතීකය ඩෙල්ටා. මෙයාගේ ප්‍රාථමිකය තාරකා වෙනවා. ප්‍රාථමික දඟරය තාරකා වෙනවා. ද්විතීකය ඩෙල්ටා වෙනවා. කලින් අවස්ථාවේ වගේමයි. මෙයත් මතක තබා ගන්න. මේ අවකර පරිණාමකයක් ප්‍රාථමිකය ස්ටාර් එහෙම නැත්නම් තාරකා ද්විතීකය ඩෙල්ටා වන බව ද්වීපතේ හොඳින් මතක තබා ගන්න. පරිණාමකයේ එතුම් සම්බන්ධය පහත රූප සටහනේ තියෙනවා. මේ තියෙන. දැන් මේ 33යි kV 11ක් kV බවටත් පත් වෙන්න පුළුවන් ඈ. හරිනේ? පරිණාමකයේ එතුම් සම්බන්ධය පහත රූපේ දැක්වේ. මේ හේතුවෙන් මධ්‍යම වෝල්ටීයතා ජාලයට අවශ්‍ය ආරක්ෂණය සැලසීමට භූගත සම්බන්ධතාවයක් සඳහා භූගත කිරීමේ පරිණාමකයක් ග්‍රවුන්ඩින් ට්‍රාන්ස්ෆෝමර් අවකර පරිණාමකයේ ද්විතීකයට සම්බන්ධ කර ඇත. අවකර පරිණාමකයේ ද්විතීකයට ආරක්ෂාව සඳහා මේ ද්විතීක පරිණාමය භූගත කිරීමක් ග්‍රවුන්ඩ් කිරීමක් සිදු කරනවා. භූගත කිරියක් විශේෂයෙන්ම ධාරා කාන්දුවීමකදී අවදානමකදී මේ පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ භූගත කිරීමක් එහෙම නැත්නම් භූගත පරිණාමකයක් ග්‍රවුන්ඩින් ට්‍රාන්ස්ෆෝමරයක් ලෙස මෙය භාවිතා කරන බවත් දුවේ පුතේ සිහියේ තබා ගන්න මතකයේ තබා ගන්න. ඊට පස්සේ තමයි අපි දැන් මෙතනින් පස්සේ තමයි අපි දැන් විදුලි බලය බෙදා හරීම ආරම්භ වන්නේ. ඔන්න දැන් 33ට අඩු වුණා. ඔන්න දැන් 11ට අඩු වුණා. දැන් 33 11ට අඩු වුණාට පස්සේ තමයි බෙදා හරින්නේ. දැන් මේ 33 11 කවුද පුතේ? මේ 33000ක් kV හෝ මේ 11ක් kV කියන්නේ මේ දෙන්නටම අපි කියනවා මහා පරිමාණ පාරිභෝගිකයන්. කවුද? මහා පරිමාණ පාරිභෝගිකයා. දැන් මහා පරිමාණ පාරිභෝගිකයාට තමයි මෙන්න මේ වෝල්ටේජ් එක දෙන්නේ.
මෙයා මේක මේ විදිහින්ම ගන්නවා. එක්ක මේ පිටින්ම ගන්නවා. මෙහෙම ගන්න කවුද කියලා මම ඔබට කලින් සඳහන් කරා කර්මාන්ත ශාලා. මේ තුල ලොකු ජවයක් එනවා. සමහරට මේ 11 kV එන එකක් ප්‍රාදේශීය ගමේ ග්‍රාමසේවක කොට්ටාසේ අපි කියමු ගමක් කියලා කිසියම් හෝ ගමක්. ඒ ගමෙන් අරගෙන සම්පූර්ණ මුළු ගමටම බෙදලා දෙනවා. නමුත් අර ගමක් පරිභෝජනය කරන තරම් විශාල ජව ප්‍රමාණයක් සමහරට තනි කර්මාන්ත ආයතන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ගම් 4-5ක් පරිභෝජනය කරන ප්‍රමාණයක් මහා පරිමාණ පාරිභෝගිකයා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් එයාට මේ කෙලිම 33000 11000 පාවිච්චි කරන්න බෑ. එයා ළඟම තවත් ට්‍රාන්ස්ෆෝමරයක් තියාගෙන මේ පරිභෝජකයාත් මෙයත් 400යි වීට අඩු කරගන්නවා. මෙයත් 400යි වීට අඩු කරගන්නවා. ඒ ට්‍රාන්ස්ෆෝමරය හරහා එන අර විශාල ජව ප්‍රමාණයම ඒ කර්මාන්ත සුල පාවිච්චි කරනවා. මේ අපිට පාවිච්චි කරන්න බෑ. වැඩි කරන්ට් එක. ඒ නිසා සාමාන්‍ය පාර යන විදිහට මේ 33000 හෝ 11000 400ක් වී බවට අපේ නිවස ළඟ තියෙන පරිණාමකෙන් අඩු කරගන්න. ඒකට අපි කියනවා බෙදා හැරීමේ උපපොළක්. බෙදා හැරීමේ පරිණාමකයක්. මේ 11000 හෝ 33000 ලයින් එකක් අරගෙන අපේ ගමේ කෙළවරේ බෙදා හැරීමේ පරිණාමකයක් ස්ථානගත කරලා එය 400ක් වී බවට පත් කරගන්න ඕනේ. මෙහිදී විශේෂයෙන් මතක තියාගන්න මේ යන්නේ ස්ටාර් කනෙක්ෂන් එකේ මේ 33000 11000 මේ 400 කියලා කියන්නේ line to line V line voltage එක බව. line voltage V line voltage එක බව හොඳින් තරයේ දුවේ පුතේ මතක තියාගන්න. V pace voltage එක මීට වඩා වෙනස් වෙනවා. ඒ නිසා V line voltage එකෙන් තමයි මේ තෙකලා විදුලි බලය බෙදා හැරීමේදී අපි විදුලි බලය හඳුන්වීම සිදු කරන්නේ. ඔබට දැන් අවබෝධයක් තිබෙන්න ඕනේ. V line voltage එක එහෙම නැත්නම් කලා වෝල්ටීයතාව, මං වෝල්ටීයතාව කියන්නේ මොනවද? ලයින් දෙකක් අතර මං වෝල්ටීයතාව V line, එක් කලාවක් අතර V pace voltage කියන කාරණාවත් ඔබට සිහියේ තරයේ මතක තිබීමට අවශ්‍ය වෙනවා. විදුලි බලය බෙදා හැරීම power distribution ආරම්භ වන්නේ ජාල උපපොලේ grid substation එකේ ඉඳලා. විදුලි බලය බෙදා හැරීම ආරම්භ වන්නේ කොහේඳලාද? ජාල උපපොලේ එහෙම නැත්නම් grid substation එකේ ඉඳලා තමයි මේ ආරම්භ වන්නේ. විදුලි බලය බෙදා හැරීම වෝල්ටීයතා මට්ටම distribution voltage කිහිපයකට සිදුවේ. අන විදුලි බලය බෙදා හැරීම සිදුවන ආකාර 33000න් දෙනවා, 11000න් දෙනවා, එහෙම නැත්නම් 400න් සාමාන්‍ය පාරිභෝගිකයා ගන්න. මේ දෙන්නට කියනවා මහා පරිමාණ පාරිභෝගිකයා, මෙයාට කියනවා සාමාන්‍ය පරිභෝගිකයා කියලා අපි විශේෂයෙන් කියනවා. ශ්‍රී ලංකාවේ විදුලි ජනනයේ සිට පාරිභෝගිකයා දක්වා විදුලිය රැගෙන ඒමේදී 33ක් kV හා 11ක් kV යන මධ්‍යම වෝල්ටීයතාද මීඩියම් වෝල්ටේජ් 400ක් වී යන අඩු වෝල්ටීයතාද විදුලි බල බෙදා හැරීමේ ජාලයේදී ඩිස්ට්‍රිබියුෂන් නෙට්වර්ක් එකට අයත් වේ. මධ්‍යම වෝල්ටීයතා සහ අඩු වෝල්ටීයතා මෙන්න මේ 33ක් kV සහ 11ක් kV වලට කියනවා මධ්‍යම වෝල්ටීයතා. මධ්‍යම ප්‍රමාණය. අර 132 220 කියන අධි වෝල්ටීයතා. මේකට කියනවා මධ්‍යම වෝල්ටීයතා. ලස්සන වචනයක් මධ්‍යම වෝල්ටීයතා. මෙන්න මේ 400ක් වීට කියලා කියනවා අඩු වෝල්ටීයතා. මේවට කියනවා මොනවද පුතේ? අඩු වෝල්ටීයතා. දැන් මෙය පරිභෝජනය කරන්නේ කවුද? මහා පරිමාණ පාරිභෝගිකයා. මහා පරිමාණ පාරිභෝගිකයා තමයි මේ පරිභෝජනය කරන්නේ. මේ අඩු වෝල්ටීයතා පරිභෝජනය කරන්නේ සාමාන්‍ය පාරිභෝගිකයා. මේ පාවිච්චි කරනවා සාමාන්‍ය පාරිභෝගිකයා. අන්න ඉතා වැදගත්. ඩිස්ට්‍රිබියුෂන් නෙට්වර්ක්. ඩිස්ට්‍රිබියුෂන් නෙට්වර්ක් වෙනත් බෙදා හැරීමේ ජාලයක්. අරක ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක්, ඩිස්ට්‍රිබියුෂන් නෙට්වර්ක් එකේ ඔන්න ඔය කියන කට්ටිය දෙන්න ඉන්නවා. ඒ මහා පරිමාණ පාරිභෝගිකයෙක් විශේෂයෙන් ඉනවා 33000 ගන්න කෙනෙක් ඉන්නවා, 11000 ගන්න කෙනෙක් ඉන්නවා. ඒ වගේම සාමාන්‍ය පාරිභෝගිකයෝ ඔක්කොම ගන්න කීයද? 400ක් වේ. පහත රූපයෙන් විදුලි බලය බෙදා හැරීමේ ජාලයක දල සටහනක් දැක්වෙනවා. දැන් ඔබට අපි කිව්වා 132 33ට අඩු කරන ජාල උපපොලක් මේ භූගත කිරීමේ පරිණාමකයක්. එයාගේ ද්විතීකය භූගත කරලා
ඊළඟට පුතේ මෙයාගේ මැද 33000 ගන්නවා මහා පරිමාණ පාරිභෝගිකයා බල්ක් එකක් විදිහට. ඊළඟට තව විශේෂ ලක්ෂණයක් වනවා මෙන්න මේ අවස්ථාවේ තියෙන 33ක් kV කියන වෝල්ටේජ් එක අපිට සමහර අවස්ථාවලදී 11ක් kV ට පත් කරගන්න ඕනේ. 33ක් kV පත් කරගන්න ඕන කාටද? 11ක් kV ට 11ක් kV ට පත් කරගන්නේ ඇයි? 11ක් kV මහා පරිමාණ පාරිභෝගිකයට අවශ්‍ය වන අවස්ථාවේදී. එන අවස්ථාවේදී මෙයත් අවකර පරිණාමකයක් බවට පත් වෙන්න ඕනේ. මේ විශේෂ අවකර පරිණාමකයක් නිර්මාණය කරගන්නවා. මේ විශේෂ අවකර පරිණාමකය අපි හඳුන්වනවා ප්‍රාථමික උපපොලක් කියලා. මොකක්ද ඒකට කියන්නේ පුතේ? ප්‍රාථමික උපපොල කියලා හඳුන්වනවා. ප්‍රාථමික උපපොල කියලා හඳුන්වනවා. එහිදී මතක තියාගන්න මෙයාගේ ප්‍රාථමිකය ඩෙල්ටාගෙන් ද්විතීකය ස්ටාර් හෙවත් තාරක අවස්ථාවෙන් පවත්වන බව. ඊට පස්සේ 11000ට අඩු කළා තමයි 11000 මහා පරිමාණ පාරිභෝගිකයාට පරිභෝජනය කිරීම සඳහා ලබා දෙන බව. මහා පරිමාණ පරිභෝගිකයාගේ පරිභෝජනයට අවශ්‍ය එම ධාරාව ලබා දෙන බවත් තේරුම් ගන්න. ඊට පස්සේ තමයි එක්ක 33000න් හෝ ඊට පස්සේ 11000න් තමයි අප නිවස ගන්න. අපි ගන්න. අපේ ළඟ තියෙන පරිණාමකයට අපි කියනවා බෙදා හැරීමේ පරිණාමකය. මෙන්න මේ ආකාරයෙන් බෙදා හැරීමේ පරිණාමකයක්. මෙහිදී දුවේ පුතේ විශේෂ ලක්ෂණය මෙන්න මේ ලයින් එක 33යි kV වෙන්න පුළුවන්. මේක 11ක් kV වෙන්න පුළුවන්. එය කෙලින්මපත් කරනවා 400ක් වී තකලා විදුලි ධාරාවක් බවට. මෙන්න මෙයාගේ තියෙන විශේෂ පරිණාමකයක්. මෙයාට අපි කියනවා බෙදා හැරීමේ පරිණාමකය. මොකද්ද මේකට කියන්නේ? බෙදා හැරීමේ පරිණාමකය කියලා කියනවා. මේ බෙදා හැරීමේ පරිණාමකයේ ප්‍රාථමිකය ඩෙල්ටා වන අතර ද්විතීකය ස්ටාර් වෙනවා. මෙයාගේ ප්‍රාථමිකය ඩෙල්ටා ද්විතීකය ස්ටාර්. මෙයාගේ ප්‍රාථමිකය ඩෙල්ටා ද්විතීකය ස්ටාර් වෙනවා. ප්‍රාථමික උපපොල 33 11ට පත් කරනවා. එහෙම නැත්නම් කෙලින්ම 33 හෝ 11 ඇවිල්ලා එය 400 බවට පත් කළා අපි භාවිතා කරනවා නම් එයට අපි කියනවා මොන පරිණාමකයක් කියලාද? බෙදා හැරීමේ පරිණාමකයක්. ඔන්න ඔය ආකාරයට තමයි වෝල්ටේජ් එක අඩුවීම සිදුවන්නේ. ඒ අඩුවෙච්ච වෝල්ටේජ් එක තමයි අපි භාවිතා කිරීම සිදු කරන්නේ. දැන් මෙන්න මේ ස්ථානයට වෝල්ටේජ් එක ආවහම මෙන්න මේ පරිණාමකයෙන් මේ පරිණාමකය අපි මේ ආකාරයට තමු ට්‍රාන්ස්ෆෝමරය. මේ ට්‍රාන්ස්ෆෝමරයට මෙන්න මේ ආකාරයේ වයර් කැබලි 3 එනවා. 3 ආවට පස්සේ මෙයාගෙන් එළියට යන්නේ වයර් කැබලි 4ක් live 1 live 2 live 3 නියුට්‍රල් ලෙස. මෙයාට ඉන් වෙනවා line 1 line 2 line 3. ඇයි මෙයාට ඉන් වෙන්නේ? මෙය පවතින්නේ මොන අවස්ථාවේද? ඩෙල්ටා අවස්ථාවේ නිසා මෙයාගේ සන්නක් කැබලි 3 ලැබෙන්නේ. මෙයා පවතින්නේ මොන කනෙක්ෂන් එක නිසාද? ස්ටාර් කනෙක්ෂන් එක. ඒ නිසා කිසියම් අවස්ථාවක පරිභෝජනය සඳහා අවසන් වතාවට නිකුත් කරන විට එය පරිණාමකින් ඉවතට ගද්දී අනිවාර්යයෙන්ම ස්ටාර් කනෙක්ෂන් එක විය යුතුයි. පරිණාමකින් ඉවතට ගද්දී එය අනිවාර්යයෙන්ම ස්ටාර් කනෙක්ෂන් එක විය යුතුයි. ස්ටාර් කනෙක්ෂන් එක වෙන්න බලපාන හේතුව ස්ටාර් කනෙක්ෂන් එකේ තමයි පුතේ දුවේ නියුට්‍රල් වයර් එක තියෙන්නේ. නියුට්‍රල් වයර් එකක් තියෙනවා නම් තමයි ලයිව් වයර් එකක් එක මේ ශක්තිය පරිභෝජනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ශක්තිය පරිභෝජනය කරන්න බැහැ. ඒ නිසා පරිභෝජනයට අදාළව විශේෂයෙන්ම බෙදා හැරීමේ පරිණාමක අවසාන වතාවට තියෙන කෙලවරේම තියෙන මේ විදුලි බල ජාලයේ කෙලවරේ තියෙන බෙදා හැරීමේ පරිණාමකයක් කුමක් හෝ වේවා මහා පරිමාණ පාරිභෝගිකයෙක් ළඟ හෝ වේවා සුළු පරිමාණ පාරිභෝගිකයෙක් ළඟ වේවා එයාගේ ආසන්නයේම තියෙන පරිණාමකය ප්‍රාථමිකය ඩෙල්ටා වන අතර ද්විතීකය අනිවාර්යෙන් ස්ටාර් කනෙක්ෂන් එක එහෙම නැත්නම් තාරක අවස්ථාවේ පැවතිය යුතුයි. ඔබ මෙයට ඩෙල්ටා ස්ටාර් කනෙක්ෂන් එක සම්බන්ධ කරගෙන ඩෙල්ටා ස්ටාර් කනෙක්ෂන් එකේ ක්‍රියාකාරීත්වයත් ඔබ තේරුම් ගත යුතුයි. ඒ වගේම මේ පාඩම අවසානයේ ඔබ සමාලෝචන ප්‍රශ්න ගණනාවක් මා යොමු කරනවා ගෲපයට. ඒ සමාලෝචන ප්‍රශ්නවලදී මේ අන්තර් සම්බන්ධතාවය මේ සිදුවන ක්‍රියාකාරීත්වයන් පිළිබඳව දීර්ඝ වශයෙන් ගණන් හදමින් විස්තර කරනවා. මේවාට ඔබ හුරු පුරුදු වී නිවැරදිව අධ්‍යයනය කෙරෙහි යුතුයි. ඒ සමග තමයි ඔබේ දැනුම දුවේ පුතේ අනිවාර්යයෙන්ම වර්ධනය වීම සිදුවන්නේ. අපි තවත් ඉදිරියට යමු. ඉහත රූපයේ පෙන්වා ඇති පරිදි මහා පරිමාණ පාරිභෝගිකයන් බල්ක් කස්ටමර්ස්ට 33000 වෝල්ටියතාව ඍජුවම බෙදා හැරීම සිදුවේ. ඔන්න දැන් මෙන්න ලයින් එකක් යනවා 33000 ලයින් එකක්. ඔන්න 33000 ලයින් එකක් යනවා. දැන් මේ 33000 ගන්නවා මහා පරිමාණ පාරිභෝගිකයෙක්. මේ මහා පරිමාණ
පාරිභෝගිකයා. දැන් මෙයාගේ වත්ත ඇතුලේ මෙන්න මේ වගේ ට්‍රාන්ස්ෆෝමරයක් තියෙනවා. මේ ට්‍රාන්ස්ෆෝමරයට මේ ලයින් තුන ඉන් කරනවා. ලයින් තුන ඉන් කළා මෙතනින් ඉවතට ආපහු හතරක් ගන්නවා. මේ තියෙන ඩෙල්ටා, මේ තියෙන ස්ටාර්. මේ තියෙන ඩෙල්ටා, මෙතන ස්ටාර්. එතකොට මේ වගේ බෙදා හැරීමේ පරිණාමකයකින් තමයි ඒ ධාරා ප්‍රමාණය එයා පරිභෝජනය සඳහා භාවිතා කරන්නේ. ඒ නිසා මහා පරිමාණ පාරිභෝගිකයා 33ක් kV වෙන්න පුළුවන්, 11ක් kV වෙන්න පුළුවන්. එයා අනිවාර්යයෙන්ම එයාගේ අභ්‍යන්තරේ මේ වගේ ඩෙල්ටා ස්ටාර් කනෙක්ෂන් එකේ දෙන බෙදා හැරීමේ පරිණාමකයක් එයාගේ කර්මාන්තශාලාව තුල එයා වෙනම පෞද්ගලිකවම ස්ථානගත කරමින් තමයි පරිභෝජනය කරන්නේ. මොකද අපිට 33000 කෙලින්ම ගන්න බෑ. 33000 තියෙන ඩෙල්ටා එකේ ඒක කෙලින්ම ස්ටාර් බවට පත් කර ගැනීම අනිවාර්ය වෙනවා දුවේ පුතේ. ඉහත රූපයේ පෙන්වා ඇති පරිදි මහා පරිමාණ පාරිභෝගිකයන් 33000 kV ඍජුවම විදුලිය බෙදා හැරීම සිදුවේ. අන 33000 කෙලින්ම දෙනවා ලයින් එක යට. මේට අමතරව විදුලි රැහැන් මගින් ජාල උපපොළ එහෙම නැත්නම් ග්‍රිඩ් සබ්ස්ටේෂන් සිට ප්‍රාථමික උපපොළ දක්වා ප්‍රයිමරි සබ්ස්ටේෂන් දක්වා විදුලිය රැගෙන විට එහිදී අවකර පරිණාමකයක් භාවිතයෙන් වෝල්ටීයතාව 11000ට අඩු කරයි. දැන් මේ යන්නේ 33000. 33000 අන්ත්‍රාවයි කියලා ගහලා තියෙනවා. දැන් ඊට පස්සේ මෙයා යන්න ඕනේ කෙලින්ම කොහාටද? ප්‍රාථමික උපපොළකට 11000ට මෙහා අඩු කරගන්න. 11000ට අඩු කරගන්නේ මතක තියාගන්න මේ ප්‍රදේශයේ 11000ක් වී අවශ්‍ය මහා පරිමාණ පාරිභෝගිකයක් හිටියොත්. එහෙම නැත්නම් මේ කෙලින්ම 33000 කෙලින්ම අරයි යනවා ග්‍රාමීය ප්‍රදේශවලට. ග්‍රාමීය ප්‍රදේශවලදී එය කෙලින්ම මේ වගේ බෙදා හැරීමේ පරිණාමක මගින් 400ට බෙදලා දෙනවා. 11000 හිටිය නැත්නම් අය අඩු කරන්න ඕනේ නැහැ නේ. 33000 අරන් ගිහලා ලස්සනට බෙදලා දෙනවා. 11000 කවුරු ඉල්ලුවොත් අන්න ඒ අවස්ථාවේදී 33000 ප්‍රාථමික උපපොළක් භාවිතා කරමින් 11000ට අඩු කරලා 11000න් ප්‍රාථමිකයේ දෙනවා මහා පරිමාණ පාරිභෝගිකයාට. ඊට පස්සේ 11000 අරන් ගිහලා 11000 නැවත වතාවක් 400ට ගම් නියම් ගම් පුරා අඩු කරමින් බෙදා හරිනවා. මේ වීඩියෝ දර්ශන මාලාව ඊටාම නිවැරදිව ඊටාම හොඳින් අසාගෙන සිටියා නම් ඔබට හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව තිබෙන බව මා දන්නවා. ඒ නිසා වචනයක් භාෂාමා කියන ප්‍රකාශයක් පාසා හොඳින් තේරුම් අරගෙන අවධානයෙන් සිටියොත් ඔබට මේ කියන කාරණාව ඊටාම හොඳින් අවබෝධ කර ගැනීමේ හැකියාව දුවේ පුතේ ඔබ සතුව පවතිනවා. අපි තවත් ඉදිරියට යමු. ඇතැම් මහා පරිමාණ පාරිභෝගිකයා අර තියෙන්නේ ඇතැම් මහා පරිමාණ පාරිභෝගිකයාට 11ක් kV වෝල්ටේජතාව ඍජුවම විදුලි බලය බෙදා හරින අතර. අන ඍජුව බෙදා හරිනවා. එහිදී මොකද කරන්නේ? මේ යන 11000 මේ යන්නේ 33000 33යි kV. කිසියම් ට්‍රාන්ස්ෆෝර්මර් එකක් භාවිතා කරමින් අන්න 11000න් අරන් යනවා. මේ ඩෙල්ටා එකෙන් තමයි යන්නේ. මෙන්න මේකට අපි කියනවා ප්‍රාථමික උපපොළ. මේකට කියනවා මොකද්ද? ප්‍රාථමික උපපොළ කියලා කියනවා. 11000 දැන් අවශ්‍ය වෙනවා. 11000 අවශ්‍ය වුණොත් දැන් මේ 11000 මේ ආකාරයට යනවා කියලා හිතන්න. අන්න 11000 යනකොට මෙන්න මේ ආකාරය යනකොට කිසියම් මහා පරිමාණ පාරිභෝගිකයක් ඉන්නවා. මෙන්න මේ ආරියේ 11ක් kV ඕන මහා පරිමාණ පාරිභෝගිකය. එයාගේ කර්මාන්තශාලාව ඇතුලේ ට්‍රාන්ස්ෆෝමර් එකට මේක ඉන් කර ගන්නවා. ඍජුව ඉන් කර ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් කරගෙන මෙයා එළියට පිට කරනවා. මෙන්න මේ ආකාරයට 400ක් V ඉන් කර ගන්නවා. මේ පැත්තෙන් ඉන් කර ගන්නවා 11ක් kV. එයාගේ නිවස අභ්‍යන්තරයේ කර්මාන්තශාලාව අභ්‍යන්තරයේ මේ තියෙන එකට කියනවා බෙදා හැරීමේ උපපොළ කියලා. ඊට පස්සේ දැන් මේ යන 11ක් kV නේ. දැන් මෙතෙන්ටකම් මේක 33ක් kV. හරිද? මේකෙන් පස්සේ 11ක් kV. ඊට පස්සේ මෙතනින් 11ක් kV. මේ 11ක් kV
නිවාස පුරා මේ ගම් නියංගම් පුරා එක එක පැතිවලට එක එක පැතිවලට එක එක පැතිවලට මෙන්න මේ ආකාරයේ බෙදාගෙන යනවා. ඒ සෑම තැනකම බෙදා හැරීමේ උපපොලක්, බෙදා හැරීමේ උපපොලක්, බෙදා හැරීමේ උපපොලක්, බෙදා හැරීමේ උපපොලක්, බෙදා හැරීමේ උපපොලක් අන්තර්ගතයි. මෙයා විදුලි බලය ජනනය කරන එහෙම නැත්නම් මෙයා පරිභෝජනය කරන විදුලි ප්‍රමාණය ගම් 3 4කට 5 6කට දෙන්න පුළුවන් තරමේ ප්‍රමාණය ජව ප්‍රමාණයක් තමයි මේ ඇදලා ගන්නෙ. නමුත් මේ කුඩා ජව ප්‍රමාණය කුඩා නිවෙස් සහිත ගම් මානවල ප්‍රමාණවත් නිසා 11ක් kV 400ක් වී බවට මේ වගේ තැන් වලින් බෙදා දීම සිදු කරනවා. මම හිතනවා දීර්ඝ අවබෝධයක් හොඳ අවබෝධයක් ඔබට ලැබෙන්න ඇති මේ සටහන් මේ ක්‍රියාවලිත් එක්ක කියලා මා විශ්වාස කරනවා. නැවත බලා නැවත අධ්‍යයන කටයුතු වල නිරත වෙන්න. ඒ වගේම අපි මෙහිදී ප්‍රකාශ කරනවා ප්‍රාථමික උපපොළ සිට බෙදා හැරීමේ උපපොළ ඩිස්ට්‍රිබියුෂන් සබ්ස්ටේෂන් දක්වා විදුලිය රැගෙන යාම තවදුරටත් සිදු වේ. අන්න බෙදා හැරීමේ උපපොළ ප්‍රාථමික උපපොළේ මෙහෙම අඩු කරගෙන අපි නිකන් ඉන්නේ. මේ බෙදා හැරීමේ උපපොළෙන් අපි දීලා නිකන් ඉන්නේ තවත් අරයි යනවා. සාමාන්‍ය පරිභෝගිකයා බලන් ඉන්නවා. සාමාන්‍ය නිවසේ අපි බලන් ඉන්නවා. අපිට දැන් විදුලිය අවශ්‍යයි. අපිටත් දැන් විදුලිය එන්න ඕනේ. නමුත් මේ විදුලිය තියෙන 11ක් kV අපිට බෑ. අපිට 400ක් ඕනේ. ඒ නිසා නිවස ළඟ මේ වගේ බෙදා හැරීමේ උපපොළක් නිවස ආසන්නයේ ගම කෙළවර ඉඳලා අඩු කරලා අපි එය පරිභෝජනය කරනවා. මෙතන නිවස ආසන්නයේ තියෙන කුඩා බෙදා හැරීමේ පරිණාමකයක්. මේ බෙදා හැරීමේ පරිණාමකය හරහා එන අධි වෝල්ටීයතාව සාමාන්‍ය වෝල්ටීයතාවක් බවට එළියට එනවා. මෙතනින් රැහන් 3යි. මේ ඉන්න එක මේ අධි වෝල්ටීයතාව ඉන් 3යි. මෙතනින් එළියට මේ 1යි 2යි 3යි 4ක් යනවා. කෝර් 4යි මෙතනින් කෝර් 3ක් එළියට එනවා. මේක 11ක් kV වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 33ක් kV වෙන්න පුළුවන්. මෙයාගේ 400ක් V ලයින් වෝල්ටේජ් එකක් අපි භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. මෙන්න මෙවැනි පරිණාමකයක් අපි කියනවා බෙදා හැරීමේ පරිණාමකයක්. එහෙම නැත්නම් ඩිස්ට්‍රිබියුෂන් ට්‍රාන්ස්ෆෝමරයක් කියලා කියනවා. ඉතාල පැහැදිලි ඇති. බෙදා හැරීමේ උපපොළේදී ඩිස්ට්‍රිබියුෂන් සබ්ස්ටේෂන් වෝල්ටීයතාව 400ක් වී දක්වා අඩු කරනුවේ අවකර පරිණාමකයක් භාවිතයෙනි. අන්න බෙදා හැරීම උපපොළේදී වෝල්ටීයතාවය කීයක් දක්වා අඩු කරනවද? 400ක් වී දක්වා අඩු කරනවා අවකර පරිණාමකයක් භාවිතා කරමින්. සාමාන්‍ය පරිභෝගිකයන් සඳහා විදුලිය බෙදා හැරීම සිදුවන්නේ 400ක් වී වෝල්ටීයතාවයකිනි. මේ 400ක් වී කියලා කියන්නේ මෙන්න මේ වගේ ඩෙල්ටා කනෙක්ෂන් එක ගත්තා කියන්නේ. මේ ඩෙල්ටා කනෙක්ෂන් එක ගත්තා කියන්නේ. මේ ඩෙල්ටා කනෙක්ෂන් එකේදී මේක ලයිව් 1 මේක ලයිව් 2 මේක ලයිව් 3 මේක නියුට්‍රල් වෙනවනේ. මෙන්න මේ දෙක අතර කීයද? 400යි. මේ දෙක අතර කීයද? 400යි. පැහැදිලිද? මෙන්න මෙයා තුන්දෙනා අතර වෙන වශයෙන් 400 පවතින බව දුවේ පුතේ තේරුම් ගන්න. මෙන්න මේ එක නියුට්‍රල් එකක් බව අමතක කරන්න එපා. නියුට්‍රල් එකක් බව අමතක කරන්න එපා. මෙන්න මෙයා අතරක් තියෙන්නේ 400යි. ඔබට මතකයි මේ අවස්ථාවේ සම්බන්ධතාවය V line සමානයි මූල 3ක් V pace වෙනවා. එහෙමනම් මේ අවස්ථා සම්බන්ධයේ මෙන්න මේ ආකාරයට ගත්තාම මේ ආකාරයට ගත්තාම මේක නියුට්‍රල්, මේක ලයිව් 1, මේක ලයිව් 2, මේක ලයිව් 3 බවට පත් වෙනවා. මෙන්න මේක මේ දෙන්න අතර V line, මේ දෙන්න අතර V line, මේ දෙන්න අතර මොනවා වෙනවද? V line සිදු වෙනවා. V pace කියන්නේ මෙන්න මෙයා අතර පවතින වෝල්ටීයතාවය. V pace මෙයා අතර පවතින වෝල්ටීයතාවය. V pace මෙයා අතර පවතින වෝල්ටීයතාවය. V pace බවට පත් වෙනවා. හරිනේ? සාමාන්‍ය පාරිභෝගිකයන් සඳහා විදුලිය බෙදා හැරීම සිදුවන්නේ 400ක් V වෝල්ටීයතාවයේදී. 400ක් V වෝල්ටීයතාවයේදී. මෙහිදී ඇතැම් පාරිභෝගිකයන් හට 203ක් V තනිකලා එකලා සැපයුමක් සැපයීම සිදු කෙරේ. දැන් හොඳට බලන්න මෙන්න මේ ආකාරයෙන් ගත්තාම ඔන්න ඔය ආකාරයෙන් තමයි අපේ නිවස ආසන්නයේ විදුලිය යන්නේ. කණු 3කනේ යන්නේ. කණුවක වයර් කෑලි 4ක් යනවනේ. මේක ලයිව් 1, මේක ලයිව් 2, මේක ලයිව් 3 නියුට්‍රල්.
මේ තෙකලා විදුලිය 400ක් වී තෙකලා විදුලිය අවශ්‍ය වෙනවා ඔබේ ගමේ V මෝල ක්‍රියාත්මක කරන්න. ඒ V මෝලේ තියෙන තෙකලා මෝටරයක් 3 phase මෝටරයක්. ඒ 3 phase මෝටරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙනවා කුමක්ද පුතේ 3 phase මෝටරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙනවා තෙකලා විදුලි ධාරාවක්. මොකක්ද අවශ්‍ය වන්නේ? තෙකලා විදුලි ධාරාවක් අවශ්‍ය වෙනවා. එකලා විදුලි ධාරාවක් භාවිතා කරමින් අපිට කැමති අප මේ කතා කරන කැමති ලයිව් වයර් එකක් කැමති නියුට්‍රල් වයර් එකක් භාවිතා කරමින් මේ කරන්ට් එක එළියට ගත්තොත් එය කීය බවට පත් වෙනවද 230ක V බවට පත් වෙනවා. එය කවුරු බවට පත් වෙනවද 230ක් V බවට පත් වෙනවා. කැමති මේ අග්‍ර දෙකක් එළියට ගත්තාම. ඔන්න මතක තියාගන්න. මේ තුනෙන් එළියට ගත්තාම ඒ තෙකලා විදුලි ධාරාවේ V line 400ක් වෙනවා. මේ අතර පවතන සම්බන්ධතාවය මෙන්න මේ ආකාරයෙන් ගත්තාම V line සමානයි මූල 3ක් V phase වෙනවා. පුතේ මේ තියෙන 400යි 400 ලැබෙන්නේ කොහොමද? මේ 230 කියන කෙනා කාගෙන් ගුණ කරාමද? මූල 3ෙන් ගුණ කරාම මේ දෙන්න එකිනෙක සමාන වීම සිදු වෙනවා. ඔය තමයි ස්ටාර් සම්බන්ධයේදී මේ තියෙන අවස්ථා සම්බන්ධතාවය ඉතා හොඳින් මතක තබා ගන්න. ගණන් හදද්දී මෙන්න මේ සම්බන්ධතා අපිට ඉතාම වැදගත් වෙනවා. අන්තර් සම්බන්ධතාවයන් සමාලෝචන ප්‍රශ්නවලදී මෙවැනි ගණන් ගණනාවක් නිර්මාණය කරමින් තිබෙනවා. ඒවා පිළිවෙලට අධ්‍යයනය කරන්න. එවිට ඔබට ලොකු අවබෝධයක් ලබා ගැනීමට හැකි වේවි. ඒ වගේම මීට අමතරව 33ක් kV ඍජුවම 400ක් වී වෝල්ටීයතාවක් දක්වා අඩු කරගන්නා බෙදා හැරීමේ උපපොලක්ද පවතී. 33 අඩු කරගන්නත් පුළුවන් 11ක් kV අඩු කරගන්නත් පුළුවන්. දැන් මම කියවනේ 11ක් kV අරගෙන අවස්ථා සහ 33ක් kV අරගෙන අවස්ථා. එවැනි අවස්ථාවල 11ක් kV 400ට අඩු කරගන්නත් පුළුවන් 33ක් kV 400ට අඩු කර ගැනීමත් මේ දෙකම බෙදා හැරීමේ පරිණාමකයක් තුලදී සිදුවන බව දුවේ පුතේ මතක තබා ගන්න. ඊළඟට අපි යනවා ප්‍රාථමික උපපොළ. ඒ ප්‍රාථමික උපපොළයේදී සිදුවන ක්‍රියාකාරීත්වය තමයි ඍජුවම 33ක් kV කාට අඩු කරගන්න එකද 11ක් kV ට අඩු කරගන්න එක. 33ක් kV කාට අඩු කරගන්න එකද 11ක් kV ට අඩු කරගන්න එක තමයි කාගේද වෙන්නේ මෙන්න මේ උපපොළයේදී සිදුවන්නේ. ප්‍රාථමික උපපොළ ප්‍රයිමරි සබ්ස්ටේෂන් විදුලිය බෙදා හැරීමේ වෝල්ටීයතාවය 33ක් kV සිට 11ක් kV දක්වා අවකර පරිණාමකයක් භාවිතයෙන් අඩු කරගනු ලැබේ. 33ක් kV 11ක් kV දක්වා අඩු කර ගැනීම සිදු කරේ ප්‍රාථමික උපපොළ අවකර පරිණාමකයේ එකක් හෝ කිහිපයක් තිබීමට පුළුවන්. ප්‍රාථමික උපපොළක අවකර පරිණාමක එකක් හෝ කිහිපයක් මේ වගේ තියෙන්න පුළුවන්. තෙකලා අවස්ථාවේදී ඔන්න අඩු කර ගැනීම සිදු කරනවා අව වෝල්ටීයතාවක් බවට අඩු වෝල්ටීයතාවක් බවට. ඔබට පැහැදිලි ඇති. අවකර පරිණාමකවල අමතරව ආරක්ෂක හා මිනුම් මෙවලම් ප්‍රාථමික උපපොළ ක්‍රමානුකූලව සම්බන්ධ කර ඇත. මෙහි ඇති අවකර පරිණාමකයේ ප්‍රාථමික එතුම් ඩෙල්ටා ආකාරයට සම්බන්ධ කර ඇති අතර ද්විතීක එතුම් තාරකා ආකාරයට සම්බන්ධ කර ඇත. ප්‍රාථමික එතුම් මේවා ඩෙල්ටා ආකාරයට. දැන් මේ ප්‍රාථමිකය ගත්තොත් මේ ප්‍රාථමික දඟරය ගත්තොත් මේ ද්විතීක දඟරය ගත්තොත් ප්‍රාථමික දඟරය මේ ආකාරයට ගත්තොත් ද්විතීක දඟරය මේ ආකාරයට ගත්තොත් ප්‍රාථමිකයේ එතුම් ඩෙල්ටාද ද්විතීකයේ එතුම් තාරකා මෙන්න මේ ආකාරයටද සම්බන්ධ කර තිබෙනවා. ප්‍රාථමිකය ඩෙල්ටා ආකාරයටද ද්විතීකය අෂ්ටා ආකාරයටද සම්බන්ධ කර ඇති බව ඔබට වටහා ගන්න පුළුවන්. ද්විතීකයේ පොදු අග්‍රය භූගත කරලා තියෙනවා. ද්විතීකයේ පොදු අග්‍රය මොනවා කරලා දෙනවද? භූගත කර තිබෙන බවත් දක්නට ලැබෙනවා. ප්‍රාථමිකය ඩෙල්ටා, ද්විතීකය අෂ්ටා, ද්විතීකයේ පොදු අග්‍රයක් භූගත කර තිබීම අනිවාර්යයි. ඊළඟට බෙදා හැරීමේ උපපොළ ඩිස්ට්‍රිබියුෂන් සබ්ස්ටේෂන් එකට එනවා. බෙදා හැරීමේ උපපොළ එහෙම නැත්නම් ඩිස්ට්‍රිබියුෂන් සබ්ස්ටේෂන් එකට එනවා. බෙදා හැරීමේ උපපොළ අන් සෑම උපපොළකට වඩා වෙනස්ය. බෙදා හැරීමේ උපපොළ අන් සෑම උපපොළකටම වඩා වෙනස් වේ.
බෙදා හැරීමේ උපපොලක් යනු එක් අවකර පරිණාමකයක් පමණි. එහි අමතරව ඇත්තේ පරිණාමකය හා විදුලි රැහැන්වල ආරක්ෂාව සඳහා ඇති විලායක සහ ආරක්ෂක පිළියවරණ වේ. ආරක්ෂක උපාංග විලායකයන් රැහැන් තමයි බෙදා හැරීමේ පරිණාමකයේ දක්නට ලැබෙන්නේ. මේ තමයි අපේ නිවස ආසන්නයේම තියෙන පරිණාමකය. මේ හරහා තමයි මෙහිදී තමයි ඔබට මතක ඇති එක්ක 33ක් kV එහෙම නැත්නම් 11ක් kV ප්‍රධාන වශයෙන්ම අපිට සම්පාදනය කරන්න කීය දක්වාද 400ක් V වෝල්ටීයතාවක් බවට බෙදා දෙනු ලබන්නේ මෙය මාර්ගයෙන් මෙය භාවිතා කරමින් බව ඔබට පැහැදිලි වනවා ඇති. අපි දැන් බලමු මෙන්න මේ ආකාරයට බෙදා හැරීමේ උපපොලකදී වෝල්ටීයතාව 11ක් kV සිට 400ක් V දක්වා අඩු කිරීම සිදුවේ. බෙදා හැරීමේ උපපොලකදී වෝල්ටීයතාවය 11ක් kV සිට 400ක් V දක්වා අඩු කිරීම සිදුවේ. මෙහිදී භාවිතා වන අවකර පරිණාමකයේ ප්‍රාථමිකයේ එතුම් ඩෙල්ටා ලෙසද. දැන් මේ අවස්ථාවේ ප්‍රාථමිකය අනිවාර්යෙන් ඩෙල්ටා වෙනවා. ද්විතීකය අනිවාර්යෙන් මොනවා බවට පත් වෙනවද? ස්ටාර්. ද්විතීකය ස්ටාර් වෙනවා. ප්‍රාථමිකය ඩෙල්ටාගෙන්ද ද්විතීකය ස්ටාර්ගෙන්ද පවතින බව අමතක කරන්න එපා පුතේ. මෙහිදී භාවිතා වන ආරවකර පරිණාමකයේ ප්‍රාථමිකයේ එතුම් ඩෙල්ටා ලෙසද ද්විතීකයේ එතුම් තාරකා ආකාරයටද සකසා ඇත. මෙහිදීද ද්විතීකයේ පොදු අග්‍රය මෙයාගේ ද්විතීකයේ පොදු අග්‍රය භූගත කරනවා අර ප්‍රාථමික උපපොලෙත් බෙදා හැරීමේ උපපොලෙත් ද්විතීකය භූගත කර පවතින බව මතක තබා ගන්න එක විශේෂ අවස්ථාවක් ආරක්ෂාව සඳහා. මේ කියන කාරණා ඔබට ඉතා පැහැදිලි වෙනවා ඇති. ක්‍රමයෙන් ඉතාම හොඳින් තේරුම් ගන්න උත්සාහ කරන්න. එමගින් ඔබට විශේෂ අවබෝධයක් විශාල අවබෝධයක් ලබා ගැනීමට හැකියාව තිබේ. පහත රූපයේ අවකර පරිණාමකයේ එතුම් මේ අවස්ථාව ඩෙල්ටා අවස්ථාව. මේ අවස්ථාව ස්ටාර් අවස්ථාව. හොඳට බලන්න පුතේ. මම ඔබ සමග අදිනවා මෙන්න ලයිව් 1 ලයින් එක. හරිනේ? ලයිව් 2 එක. ලයිව් 3 ලයින් එක. ලයිව් 1 එකෙන් පටන් ගන්න එක මේ කෙලවරෙන් අරගෙන මෙතනින් මෙතෙන්ට සම්බන්ධ වෙනවා. ලයිව් 2 එකෙන් ආරම්භන ලයින් එක මෙතනින් මෙතෙන්ට සම්බන්ධ වෙනවා. ලයිව් 3 එකෙන් ආරම්භන කොයිල් එක නැවත වතාවක් ලයින් 1 එකටම සම්බන්ධ වෙන ක්‍රමවේදය තමයි ඩෙල්ටා අවස්ථාව. ස්ටාර් අවස්ථාව මෙන්න භූගත කිරීම සිදු කරනවා නියුට්‍රල් වයර් එක. හරහා භූගත කරනවා මෙන්න ලයිව් 1 වයර් එක, ලයිව් 2 වයර් එක, ලයිව් 3 වයර් එක. ලයිව් 1 එකෙන් පටන් ගන්න මේක නියුට්‍රල් එකට සම්බන්ධ වෙනවා. ලයිව් 2 එකෙන් පටන් ගන්න එක ආපහු නියුට්‍රල් එකට සම්බන්ධ වෙනවා. ලයිව් 3 එකෙන් පටන් ගන්න එක ආපහු නියුට්‍රල් එකට සම්බන්ධ වීම සිදු වෙනවා. මෙන්න මේ කනෙක්ෂන් එකට අපි කියනවා ස්ටාර් කනෙක්ෂන් එක. මේකට අපි කියනවා ඩෙල්ටා කනෙක්ෂන් එක. අන්න බෙදා හැරීමේ පරිණාමකයක එතුම් සම්බන්ධ වී තිබෙන ආකාරය ප්‍රාථමිකයේ සහ ද්විතීකයේ ඔබට මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගැනීමට දුවේ පුතේ හැකියාවක් ලැබෙයි. විදුලි බල සම්ප්‍රේෂණය හා බෙදා හැරීමේදී භාවිතා කරන අත්‍යවශ්‍ය උපාංග හා උපකරණ දෙස අපි දැන් අවධානය යොමු කරමු. මොකද්ද පුතේ අපි කතා කරන්නේ? සම්ප්‍රේෂණයේදී සහ බෙදා හැරීමේදී භාවිතා කරන අත්‍යවශ්‍ය උපාංග හා උපකරණ පිළිබඳව අප මෙන්න මේ ආකාරයට අවධානය යොමු කරමු. සම්ප්‍රේෂණයේදී හා බෙදා හැරීමේදී භාවිතා කරන අත්‍යවශ්‍ය උපාංග හා උපකරණ. සම්ප්‍රේෂණයේදී හා බෙදා හැරීමේදී භාවිතා කරන අත්‍යවශ්‍ය උපාංග හා උපකරණ. පරිණාමක ට්‍රාන්ස්ෆෝමර්ස්. අපි ට්‍රාන්ස්ෆෝමරයක් දන්නවා මොකද කරන්නේ පුතේ? අධිකර පරිණාමකයක් හෝ අවකර පරිණාමකයක් වෙන්න පුළුවන්. විදුලි සම්ප්‍රේෂණයේදී හා බෙදා හැරීමේදී ප්‍රධාන වශයෙන් අධිකර සහ අවිකර පරිණාමක භාවිතා වේ. අධිකර සහ අවකර පරිණාමක භාවිතා වේ. ජනන උපපොළවල හා ජාල උපපොළවල ඉතා විශාල ප්‍රමාණයේ විශාල ධාරිතාවයක් සහිත පරිණාමක එකක් හෝ වැඩි ගණනක් භාවිතා වේ. ජනන උපපොළක ජාල උපපොළක මෙන්න මේ වගේ පරිණාමක වැඩි ගාණක් තියෙනවා. දැන් අපි ගත්තොත් ජාල උපපොළක් ග්‍රිඩ් එක. ග්‍රිඩ් එකේදී පරිණාමක විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම සමහරට ජනන උපපොළවලදී විවිධාකාර ප්‍රදේශ වලට බෙදා දෙන්නත් කීපයක් තිබෙන්න පුළුවන්. මේ මොකද්ද මේ පරිණාමකය? එක්කෝ අධිකර පරිණාමකයක් හෝ අවකර පරිණාමකයක්.
විශාල වශයෙන් ජනෝපපොලේදී තියෙන අධිකර පරිණාමකයක්. ජාලුපපොලේදී අවකර පරිණාමකයක්. ප්‍රාථමික උපපොලේදී අවකර පරිණාමකයක්. බෙදා හැරීමේ උපපොලේදී අවකර පරිණාමකයක්. ඒ වගේ තියෙන ඩෙල්ටා ස්ටාර් සම්බන්ධතාවයත් ප්‍රාථමිකය ද්විතීයිකය පිහිටා තිබෙන ආකාරයත් පිළිබඳව හොඳ අදහසක් හොඳ අවබෝධයක් ඔබ සතුව දුවේ පුතේ පැවතිය යුතුයි. ශ්‍රී ලංකාවේ භාවිතය අනුව බොහෝ විට මෙම පරිණාමක ධාරිතාවය 3.30 මෙගාවොට් ඇම්පියර් මේ මෙගාවෝල්ට් ඇම්පියර් MVA වලින් තමයි ප්‍රකාශ කරන්නේ. මේ 30 මෙගාවොට් ඇම්පියර් වලට වැඩි අගයක්. ප්‍රාථමික උපපොළවල ඇති පරිණාමක මධ්‍ය ප්‍රමාණය වන අතර එම පරිණාමකයේ බොහෝ විට 5 MVA 10ක් MVA පමණ ධාරිතාවයකින් යුක්ත වේ. එහෙනම් ධාරිතාවය මයින්නේ කොහොමද පරිණාමකයේ මෙගාවෝල්ට් ඇම්පියර් වලින්. කොහොමද තීරණය වන්නේ? මෙගාවෝල්ට් ඇම්පියර් වලින් තමයි මෙයාගේ ධාරිතාවය තීරණය වන බව තේරුම් ගන්න. මෙගාවෝල්ට් ඇම්පියර් වලින් තීරණය වනවා ධාරිතාවය. ඉදිරියට යන්න. බෙදා හැරීමේ පරිණාම කළ ධාරිතාවය බොහෝ වෙලාවට කිලෝවෝල්ට් වලට වඩා අඩු වගයක් ගන්න. යන්න කිලෝවෝල්ට් ඇම්පියර් 1000යි. කිලෝවෝල්ට් ඇම්පියර් 1000යි. එතකොට මෙගාවෝල්ට් වඩා කිලෝ කියනකොට ප්‍රමාණය අඩු වෙනවා. නිසා ධාරිතාවය පිළිබඳව දල අදහසක් ලබා ගන්න. විදුලි රැහැන් හෝ භූගත කේබල් විදියට අපිට භාවිතා කරන්න පුළුවන්. ඒක අන්ඩර්ග්‍රවුන්ඩ් වෙන්න පුළුවන්. නැත්නම් ඕවර්හෙඩ් වෙන්න පුළුවන්. අන්ඩර්ග්‍රවුන්ඩ් කේබල් හෝ ඕවර්හෙඩ් ලයින් විදියට මේවා සම්ප්‍රේෂණය කරන බෙදා හැරෙන රැහැන් භාවිතා කරන්න පුළුවන්. සමහර ප්‍රදේශවලදී මේ රැහැන් අරගෙන භූගතව ඉඩකඩ සීමා සහිත වෙන අවස්ථාවේදී සමහර අවස්ථාවලදී උඩින් අරන් යනවා. ඒවට අපි කියනවා ඕවර්හෙඩ් ලයින් කියලා. ඒවට අපි කියනවා ඕවර්හෙඩ් ලයින් කියලා. යටින් අරන් යනවට අන්ඩර්ග්‍රවුන්ඩ් කේබල් කියන මේ නම් භාවිතාවය සිදු වෙනවා. ඊළඟට ආරක්ෂණ හා මැනුම් මෙවලම්. ඊළඟට අපි භාවිතා කරනවා මොකද්ද? ආරක්ෂණ හා මැනුම් මෙවලම්. ඒවට අපි කියනවා protection and measuring equipments. ආරක්ෂණ හා මැනුම් මෙවලම් protection and measuring equipments කියලා සමහර ඒවාට භාවිතා වෙනවා. ධාරා පරිණාමක, විභව පරිණාමක සහ පරිපත බිඳුම් මේ සඳහා උදාහරණ විදිහට ගන්න පුළුවන්. ධාරා පරිණාමක, විභව පරිණාමක සහ පරිපත බිඳුම් මේ සඳහා උදාහරණ විදිහට ගන්න පුළුවන්. current transformers, voltage transformers and circuit breakers මේ යටතේ අපිට ගන්න පුළුවන්. ධාරා පරිණාමක විශාල ධාරා මැනීම සඳහා භාවිතා කරනවා. විභව පරිණාමක වෝල්ටීයතා මැනීම සඳහා භාවිතා කරනවා. පරිපත බිඳුම් සර්කිට් එක බ්‍රේක් කරන්න අවශ්‍ය වන විදිහදී විසන්ධි කරන අවස්ථාවේදී ඒ වගේම විලායක සරජන ආරක්ෂණ භූගත සම්බන්ධය protective relays මේ පිළිබඳ අපි දැන් මෙතෙන් සිට මෙන්න මේ ආකාරයෙන් විස්තර කරමු. රූප සටහන් ආශ්‍රයෙන්. දැන් බලන්න. මේ තිබෙන්නේ තෙකලා පරිණාමකවල මේ ධාරාව සම්බන්ධ වන කොටස්. මේ විශේෂයෙන් මේවා දැක් ගන්න හම්බ වෙනවා පරිණාමක ඉහළ කොටසේදී පරිණාමකයට හෙලින් ධාරාව සබා ගන්න අග්‍රයන් ඒ වගේම එය ඉන් කරන කොටස්. මේකෙන් පස්සේ තමයි තෙකලා ධාරාව ස්ටාර් ආකාරයට මෙන් පිට කිරීම සිදු කරන්නේ. විශේෂ කොටස්. ධාරා පරිණාමක මේ කොටස අභ්‍යන්තරයට සන්නායක යවලා අදාළ ධාරා ප්‍රමාණය මැන ගැනීම සඳහා ධාරා පරිණාමක භාවිතා කරනවා. ඒ වගේම පරිපත බිඳුම් සර්කිට් බ්‍රේකර්ස් මේ අවස්ථාවේදී සර්කිට් එකට අවශ්‍ය ධාරා බ්‍රේක් කරගන්න පුළුවන්. සරජන ආරක්ෂණ සර්ජ් ඉරෙක්ටර්ස් කියලා කියනවා මේ තිබෙන්නේ සරජන ආරක්ෂකයන්. භූගත සම්බන්ධයන් මේ භූගත සම්බන්ධය අනිවාර්යයෙන් අප දන්නවා පරිණාමකයේ ද්විතීකය භූගත කිරීමක් සිදු කරන්න ඕන කියලා. අපි කියනවා earthin කියලා කියනවා. පරිණාමකයේ ආරක්ෂාව සඳහා මේ තියෙන බෙදා හැරීමේ පරිණාමකයක් ද්විතීක භූගත කරලා තිබෙන ආකාරයක් මේ ආකාරයෙන් පේනවා. ඒ වගේම පරිවරණ ඉන්සුලේටර්ස් මේ ඉන්සුලේටර්ස් භාවිතා කරනවා සමහරට අපි රැහැනක් කරහා. මේ රැහැන් එකිනෙකට සම්බන්ධ කරලා තිබෙනවා. ඒ රැහැනේ තිබෙන මෙන්න මේ ආකාරයේ තිබෙන පරිවරණය කරහා තිබ්බහම මේ රැහැනෙන් විදුලි ධාරාව තවත් කොටසකට කාන්දු වීම වළකිනවා. පෝස්ලේන් පිගම් මැටි ආශ්‍රිත දේවල් වලින් මෙන්න මේ පරිවරණ නිර්මාණය කර තිබෙනවා. දැක ඇති ඔබ අවට පරිසරයේ දක්නට ලැබෙනවා. අධි වෝල්ටීයතා භාවිතයේදී පරිවරණය ඉන්සුලේෂන් කිරීම අත්‍යවශ්‍ය වේ. පරිවරණය කිරීම අත්‍යවශ්‍ය වේ. විදුලිය සම්ප්‍රේෂණය හා බෙදා හැරීමේදී සෑම උපකරණයක් සඳහාම අවශ්‍ය පරිදි පරිවරණය සපයා ඇති අතර
විදුලි රැහැන් කුණු වලට සම්බන්ධ කිරීමේදී පරිවර්ණ තැටි ඩිස්ක් භාවිතා වේ. කුණු වලට සම්බන්ධ කරනකොට මේවා පරිවර්ණ තැටි ඩිස්ක් භාවිතා කරනවා. එතකොට මේ ඩිස්ක් එක හරහා විදුලි කාන්ද වීමක් වෙන්නේ නැති නිසා මේ කුළුණ හරහා පහළට සම්ප්‍රේෂණය වීම නවතිනවා. විදුලි බල සම්ප්‍රේෂණයේදී භාවිතා වන එක් පරිවර්ණ තැටියකට ආසන්න වශයෙන් 11ක් kV වෝල්ටීයතාවක් දරා සිටිය හැක. මේ පරිවර්ණ තැටියකට විශේෂයෙන් විදුලි බල සම්ප්‍රේෂණයේ 11ක් kV වගේ වෝල්ටීයතාවක් දරා ගන්න පුළුවන්. එහිදී කාන්ද වීමක් සිදු වෙන්නේ නැහැ. මීටත් වඩා වැඩි වෝල්ටීයතාව දරන්න පුළුවන් ඉන්සුලේෂන් එහෙම නැත්නම් ඉන්සුලේටර්ස් මේ විදුලි සම්ප්‍රේෂණයේදී සහ බෙදා හැරීමේදී දුවේ පොතේ භාවිතා වනවා. ඒ වගේම අපි තවත් ඉස්සරහට යද්දී මේ තියෙන විවිධ පරිවාරකයන් භාවිතා වන විවිධාකාර අවස්ථා විශේෂ අවස්ථා සඳහා විදුලි සම්ප්‍රේෂණ රැහැන් සහ බෙදාහන් රැහැන් වලදී ඔබට දැක් ගන්න භාවිතයේ පවතන බවත් දුවේ පොතේ තේරුම් ගන්න. ඒ වගේම අපි ඊළඟට අපි කතා කරනවා බෙදා හැරීමේ උපපොලක් ඩිස්ට්‍රිබියුෂන් සබ්ස්ටේෂන්. කණු දෙකක් මත සවි කරපු පරිණාමයක් කලින් රූප සටහනේ ඔබට පෙන්වුවා. මෙහිදී සිදු කරන්නේ කොමක්ද? 33ක් kV හෝ 11ක් kV කියන වෝල්ටීයතාවය කෙලින්ම 400ක් V වෝල්ටීයතාවක් බවට අඩු කිරීම. 33ක් kV හෝ 11ක් kV වෝල්ටීයතාවක් 400ක් V වෝල්ටීයතාවයකට අඩු කිරීම සඳහා තමයි මේ භාවිතා කරන්නේ. මෙහිදී මේ ආකාරයෙන් කියනවා කණු දෙකක් මත සවි කළ ඩබල් පෝල් මවුන්ටඩ් බෙදා හැරීමේ උපපොලක් රූපයෙන් දැක්වේ. බෙදා හැරීම උපපොලක් මේ තියෙන රූප සටහනේ කණු දෙකක් මත සම්බන්ධ කරනවා. මේ කණු දෙකක් මත සම්බන්ධ කළා මෙන්න මේ එක පැත්තකට අපි ගන්නවා ඩෙල්ටා අරගෙන අනිත් පැත්තෙන් ස්ටාර් කනෙක්ෂන් එකෙන් විදුලි බලය පිටතට ලබා දීම තමයි මෙන්න මෙහිදී අප සිදු කරනු ලබන්නේ. තනි කණුවක් මත සවි කළ සිංගල් පෝල් මවුන්ටඩ් හා ශක්තිමත් ආධාරකයක් මත තැබූ ප්ලින්ත් මවුන්ටඩ් බෙදා හැරීමේ උපපොළවල්ද ශ්‍රී ලංකාවේ දැක්ගත හැක. කණු දෙකක් මත මෙහෙම තියෙන්න පුළුවන්. මේ කණු දෙකක් මත තියෙන එකට කියනවා ඩබල් පෝල් මවුන්ටඩ්. සිංගල් පෝල් මවුන්ටඩ් මෙන්න මේ වගේ තනි කුළුණක් මතත් මේ ආකාරයෙන් තියෙනවා. ඒ වගේම පුතේ ප්ලින්ත් මවුන්ටඩ් මේ වගේ බීම් එකක් මතත් මෙන්න මේ ආකාරයෙන් පරිණාමකය ස්ථානගත වී තිබීමත් අපිට දැක ගන්න පුළුවන් නේ. ප්ලින්ත් මවුන්ටඩ් මේ මොකද්ද? ඩබල් පෝල් මවුන්ටඩ්, සිංගල් පෝල් මවුන්ටඩ් සහ ප්ලින්ත් මවුන්ටඩ් විදියට ඔබගේ නිවස ආසන්නයේ ගම කෙළවර මේ බෙදා හැරීමේ පරිණාමකයන් සම්බන්ධ වී තිබෙන ආකාරයක් දැන් ගන්න පුළුවන්. ඊළඟට අපි දැන් එනවා විදුලි බිල්පතක් සකස් කිරීම. කොහොමද විදුලි බිලක් සකස් කරන්නේ කියන කාරණාවට දැන් අපි අවතීර්ණ වෙමු. දැන් ඔබට මම කිව්වා මේ පරිච්ඡේදයට කලින් පරිච්ඡේදයේදී අපි භාවිතා කරන විදුලි ධාරාව සිදු කරන්නේ ශක්ති පරිභෝජනයක්. මොකද සිදු කරන්නේ ශක්ති පරිභෝජනයක්. විදුලි බලාගාරයේ නිපදවන ශක්තිය පරිභෝජනය කරනවා. මේ ශක්තිය කොච්චරක් පරිභෝජනය කරාද කියලා මනින ඒකකයක් ශක්තිය එහෙම නැත්නම් පරිභෝජනය කරන ලද ශක්තිය මනින ඒකකය සමාන වෙනවා විදුලි ඒකකයක් කියලා කියනවා. සමාන වෙනවා මේකට කියනවා මොකද්ද? විදුලි ඒකකයක්. ඒ විදුලි ඒකකය 1 කිලෝවොට් හවර්ස්. විදුලි ඒකකය 1 කිලෝවොට් හවර්ස් කියලා ගන්නවා මේ. 1 කිලෝවොට් හවර්ස් කියලා ගන්නවා. ඒ කියන්නේ වොට් 1000 බල්බයක් පැයක් භාවිතා කිරීමේදී වැයවන ශක්ති ප්‍රමාණය කිලෝවොට් හවර් එකක් කියලා අපි ගන්නවා. ඔන්න ඔය ආකාරයෙන් තමයි අපි ශක්තිය පරිභෝජනය කිරීම සිදු කරන්නේ. ශක්තිය පරිභෝජනය කරන්නේ මෙන්න මේ ආකාරයට. මේ ආකාරයට බලමු පුතේ. දැන් මේ ශක්තිය පරිභෝජනය කරන විදිහට විදුලි බිල්පතක් සකස් කරන්න වෙනවා. ශ්‍රී ලංකාවේදී විදුලි බිල්පතක් සැකසීමේ යාන්ත්‍රණයක් මහජන උපයෝගිතා කොමිසම මගින් සිදු කරයි.
විදුලි බිල සැකසීමේ යන්ත්‍රණයක් ගෘහස්ත කර්මාන්ත හෝටල් පොදු රාජ්‍ය පුණ්‍ය ආයතන හා පාසල් ලෙස වර්ගීකරණය වී ඇත. ඒ කියන්නේ මේ විදුලි බල විවිධාකාර විදිහට තමයි හදන්නේ. පාසල් වලට එකක්. ගෘහ නිවෙස් වලට එකක්. කර්මාන්ත ශාලා වලට වෙනත්. කමර්ෂල් වාණිජ කටයුතු සඳහා වෙනත්. වෙන වෙන අය කිරීම ක්‍රමවේදයක් තමයි තිබෙන්නේ. සාමාන්‍ය නිවසයාට විදුලි බල අය කරන විදිහට නෙමෙයි කර්මාන්ත ශාලා. පාසල් පුණ්‍ය ආයතන වලට මේ වගේ ස්ථාන වලට තරමක විදුලි බිල අඩු වීම සිදු වෙනවා. කමර්ෂල් බිල්ඩින් වාණිජමය කටයුතු සඳහා විදුලි ධාරාව ගන්නකොට අන්න වැඩි බිලක් අය කිරීමක්. ඒකක සඳහා වැඩි ගාණක් අය කිරීමක් සිදු වෙනවා. දැන් අපි බලමු මේක කොහොමද කරන්නේ? මේ කරන ක්‍රමවේදය කොහොමද? මොකද මේක විශේෂ කාරණාව තමයි බොහෝ අවස්ථාවලදී විදුලි ඒකක ප්‍රමාණය විදුලි බිල ගණනය කරන්න සමහර අවස්ථාවලදී වැයවන ඒකක ප්‍රමාණය ගණනය කරන්න උත්සාහ කරනවා. එහෙදිත් අපි බලමු කොහොමද මේ විභාගයට ප්‍රශ්නයක් ආවම ඒ සඳහා අපි පිළිතුරු දෙන්නේ කොහොමද කියලා බලමු. ගෘහස්ත පරිභෝජනය සඳහා ශ්‍රී ලංකාවේ දැනට අනුමත විදුලි බිල සැකසීමේ ක්‍රම දෙකක් පවතී. ඔන්න ලංකාවේ තියෙනවා ක්‍රම දෙකක් විදුලි බිල හදන්න. බලමු මේ ක්‍රම දෙක මොකක්ද කියලා. එක් ක්‍රමයක් කට්ටි කරන ලද අය කිරීමේ ක්‍රමයක් බ්ලොක් ට්‍රැෆික් වන අතර අනෙක් ක්‍රමය භාවිතා කරන කාලය අනුව අය කිරීමේ ක්‍රමයයි. එකක් මොකද්ද? කට්ටි කරනවා. කෑල්ලෙන් කෑල්ලට කට්ටි කරනවා. පළමු ඒකක 20ට මෙච්චරයි. ඊළඟ ඒකක 20ට මෙච්චරයි. ඊළඟ ඒකක 20ට මෙච්චරයි. කට්ටි කරනවා. ඒකට අපි කියන බ්ලොක් ට්‍රැෆික්. අනිත් එක භාවිතා කරන කාලය අනුව අය කරනවා. නමුත් ඔය දෙකෙන් වැඩිපුරම ලංකාවේ විදුලි බිල හදන්නේ බ්ලොක් ට්‍රැෆික් එකට. බ්ලොක් ට්‍රැෆික් ක්‍රමයට. හරිනේ? බලමු මේ ආකාරයට time of use භාවිතා කරන කාලය අනුව අය කිරීමේ ක්‍රමය පාරිභෝගික කැමැත්ත මත පමණක් ක්‍රියාත්මක වන ලෙස දැනට පවතී. ගෘහස්ත පරිභෝජනය සඳහා බහුලව භාවිතා කරන්නේ අර බ්ලොක් ට්‍රැෆික් ක්‍රමයම නැත්තම් කට්ටි කරන ලද අය කිරීමයි. කට්ටි කරන ක්‍රමය. කට්ටි වලට කඩන ක්‍රමය. දැන් මොකද්ද මේ කට්ටි වලට කඩනවා කියලා කියන්නේ? මෙහිදී පාරිභෝගිකයන් පරිභෝජිත ගන්නා මුළු ඒකක ගණන පමණක් සැලකීමට ගන්නා අතර එම විදුලිය පරිභෝජනයට ගත වේලාව සැලකීමට නොගනී. වේලාවක් සලකන්නේ. වේලාවක් සලකන්නතු දින 30ක මාසයක් අතර විදුලි ඒකක කීයක් පරිභෝජනය කරාද? මෙන්න මේක තමයි. විදුලි ඒකක කීයක් වූ පරිභෝජනය කරලා තියෙනවාද කියන කාරණාවමයිනෝ. එහිදී එවැනි විදුලි බිලක් ගණනය කිරීමේ යාන්ත්‍රණයක් ඩොමෙස්ටික් පර්පස් ට්‍රැෆික් ප්ලෑන් එකක් මෙන්න මේ ආකාරයට විස්තර කරනවා. හොඳට මතක තබා ගන්න මේ අගයන් ඔබ දැනුම සඳහා පමණි. විදුලි බිල ඩොලර් එක වැඩි වෙන්න ඉන්ධන ගාස්තු වැඩි වෙන්න මේ ඒකකයට අය කිරීම විශාල වශයෙන් වෙනස් වන බව තේරුම් ගන්න. ඒ නිසා මේවා නියත අගයන් නොවේයි, මේවා වෙනස් වෙනවා. මේ chart එකත් වෙනස් වෙනවා. මේ chart එක උදාහරණයක් පමණයි. අපි කියමු මාසික පරිභෝජනය බිඳුවේ සිට කිලෝවොට් 60 අතර පවතී නම් 60ක් 55ක් විතර පවතිනවා නම් අන්න එයා බිඳුවේ ඉඳලා 30ක් අතර පරිභෝජනය කරන කෙනෙක් නම් 20ක් වගේ පරිභෝජනය කරනවා නම් එක ඒකකයක් රුපියල් 2.50 ගාණ අය කරනවා. ඒ වගේම මාසික ස්ථාවර ගාස්තුවක් අය කරනවා රුපියල් 30ක්. රුපියල් 30 වෙනම අය කරනවා. අපි කියමු 25ක් නම් ඒ 25 වැඩි කරනවා 2.50යි. වැඩි කරලා අර 30ට එකතු කරනවා. ඊළඟ අපි කියමු 31යි 60යි අතර පාවිච්චි කරනවා 50ක් විතර පාවිච්චි කරා නම් මාසික ගාස්තු වෙන්නේ අවස්ථාවේ 60යි. ඒ මාසික ගාස්තු අපි කියමු උදාහරණ 1 මේ ආකාරයට ගමු. කිසියම් කෙනෙක් ඒකක 25ක් පාවිච්චි කරලා කිලෝවොට් පැය කොච්චරද 25ක් පාවිච්චි කරලා විදුලි බිල වෙන්නේ මෙයාගේ 30යි. මාසික ගාස්තුව ධන 25 වැඩි කිරීම 2.50යි. ඔන්න විදුලි බිලේ ප්‍රමාණය. උදාහරණ 2 කෙනෙක් පාවිච්චි කරනම් 50ක් කිලෝවොට් පැය. එයාගේ විදුලි බිල සැකසෙන්නේ මාසික ස්ථාවර ගාස්තුව කීයද? 60යි ධන. මුල් 30ට 2.50යි. ධන තව ඉතුරු වෙනවා තව 20ක්. ඇයි 30 ඉඳලා 20ක් ගියාමනේ 50 වෙන්නේ. ඉතුරු 20 වැඩි කරනවා කීයෙන්ද? 4.85න්. ඉතුරු 20 වැඩි කරනවා 4.85න්. වැඩි කරනවා
4යි 7 85යි. ඔන්න ඕකයි ක්‍රමවේදය බව දුවේ පුතේ හොඳට මතක තියාගන්න. දැන් දුවේ පුතේ අපි හිතමු අපේ මාසික ඒකක ප්‍රමාණය 60ට වැඩි උණයි කියලා. 60ට වැඩි වුණොත් මෙන්න මෙවැනි chart එකක් තමයි තියෙන්නේ. කොහොමද වෙන්නේ? බිඳුවේ ඉඳන් 60 දක්වා ටිකට 7.85ක්. not applicable එන්නේ කියලා කියන්නේ දැන් 60ට වඩා වැඩිනේ. එතකොට මාසික ගාස්තුව 60 නෙවෙයි ගන්න. එතකොට 90න් පස්සේ 480 480 540 වගේ අගයක්. 61යි 90 අතර 10යි. 91යි 120 අතර 21යි 775යි. 121යි 180 අතර 32යි. 180ට වඩා වැඩි නම් සෑම ඒකකයකටම රුපියල් 45 ගාන අය කරනවා. බලන්න මාසික ගාස්තුව මෙයාගේ 90යි 480යි 480යි 540යි. මතක තබා ගන්න මේවා නියත අගයන් නෙවෙයි. මේවා මේ රෙකෝඩ් කරන අවස්ථාවේ පවතින විට මේ පවතින මිල ගණන් හා ආසන්නයි. නමුත් මේවා දිනෙන් දින දවසින් දවස තෙල් මිලත් එක්ක දුවේ පුතේ වැඩි වන බව තේරුම් ගන්න. දැන් ඊළඟට විදුලි ඒකක විදුලි ශක්තිය මැනීම සඳහා ඒකක යන වචනය හඳුන්වා දී ඇත. විදුලි ශක්තිය මැනීම සඳහා ඒකක යන වචනය භාවිතා වේ. මෙහිදී විදුලි ඒකකයක් යුනිට් යනු කිලෝවොට් පැය එකකි. කිලෝවොට් පැය එකකි. අපි දන්නවා 1000 වොට් උපකරණයක් පැයක් භාවිතා කරන විට වැයවන ශක්ති ප්‍රමාණය 1000 වොට් පැය. ඒක 1000න් බෙදුවාම 1 කිලෝවොට් පැය විදියට එනවා. කීයක් වෙනවද? 1 කිලෝවොට් පැය විදියට එනවා. විදුලි උපකරණයක වැයවන ජවය දන්නේ නම් එම උපකරණය භාවිතා වන කාලය අනුව වැය වූ ශක්තිය එනම් විදුලි ඒකක ගණනය කළ හැකි වේ. මෙන්න මේ කිලෝවොට් පැය ගාන දන්නවනම් අපිට පුළුවන් විදුලි ඒකක ගණන. මොනවද පුතේ? විදුලි ඒකක ගණන. විදුලි ඒකක ගණන ඉතා නිවැරදිව ගණනය කරන්න. පැහැදිලි ඇති. දැන් කිසියම් නිවසක සම්පූර්ණ වොට් ගානට අදාළ උපකරණ ඒ ප්‍රමාණයෙන් ගුණ කරලා පැය ගානෙන් ගුණ කරගත්තාම අන්න අපිට කිලෝවොට් පැය ගාන ගණනය කරන්න පුළුවන්. ඒ අදාළව අපේ මේ chart වලට මෙවැනි chart එකක් තුළට අන්තර්ගත කරලා අදාළ මාසික පිරිවැය ගණනය කිරීමේ හැකියාව තිබෙනවා. බොහෝ අවස්ථාවල දුවේ පුතේ විභාගෙට මෙවැනි ගණන් මෙවැනි chart එකක් එක්ක බොහෝ අවස්ථාවල ගණන් මේ ඉහළ සම්භාවිතාවත් වෙනවා. පහුගිය අවුරුදුවලත් ආවා. ඉදිරි අවුරුදුවලදී මේ හා සම්බන්ධ ගණිත ගැටලු ඔබෙන් විභාගෙට අහන්න පුළුවන්. දැන් බලමු විදුලි උපකරණ සඳහා වැයවන ජවයන් ආසන්න වශයෙන් බලමු. විදුලි උපකරණ සඳහා වැයවන ජවයන්. විදුලි උපකරණ සඳහා වැයවන සම්මත ජවයන් වෝල්ටීයතා සහ සංඛ්‍යාත විදුලි උපකරණ වල සඳහන් කර ඇත. දැන් ඕනෑම විදුලි උපකරණයක් ගත්තාම දුවේ පුතේ මෙන්න මේ විදුලි උපකරණය අනිවාර්යෙන් තියෙනවා වෝල්ටේජ් එක. ඒක බොහෝ අවස්ථාවල 230ක් වී. සංඛ්‍යාතය 50 හර්ට්ස්. ඒ වගේම ජවය උදාහරණයක් විදියට 1000 වොට් මෙන්න මේ වගේ අගයක් සඳහන් කරලා තියෙනවා. මේ තුන තමයි සම්මත ජවය, වෝල්ටීයතාවය සහ සංඛ්‍යාතය අනිවාර්යයෙන් මේ උපකරණ වල ගහලා තියෙනවා. අන්න අර ජව ප්‍රමාණයට අදාළව තමයි අපිට ගණනය කිරීමට හැකියාව ඇත්තේ කොපමණ ඒකක ප්‍රමාණයක් මාසික වැය වී තිබෙනවාද නැද්ද යන වග. බොහෝ අවස්ථාවලදී විදුලි බිල ගණනය කරන්නේ දින 30ක මාසයක් සඳහා. දින 30කට අදාළ මාසයක් සඳහා තමයි විදුලි බිල බොහෝ අවස්ථාවල ගණනය කරන්නේ. උදාහරණයක් විදිහට වොට් ගණන්. වොට් ගාන වැඩි වෙන්න ඔහු භාවිතා කරනම උපකරණය භාවිතා කරනු ලබන දුවේ පුතේ පැය ගාන වැඩි වෙනවා. උදාහරණයක් විදිහට වායු සමීකරණය. මේ ආකාරයෙන් වායු සමීකරණය ගත්තොත් කොච්චරද? 100 ඉඳලා 1000 ඉඳලා 2000ක් වොට් වගේ අතර පරාසයක පවතිනවා. මොකද්ද පුතේ? වායු සමීකරණ යන්ත්‍රය. විදුලි උඳුන හොට් ප්ලේට් එක ගත්තොත් 1000 ඉඳලා 4000 දක්වා. සමහරලාට මේ හොට් ප්ලේට් එකේ පොට්ස් එහෙම නැත්නම් ස්ථාන 3-4ක් තියෙන්න පුළුවන්. ඒ වගේ වෙනවම වොට් ගාන වැඩි වෙනවා. විදුලි කේතලය අන්න වොට් 1000යි. ශීතකරණය තරමක් දුරට ශීතකරණ ජව ප්‍රමාණය අඩු වෙනවා. වර්තමාන නවීන තාක්ෂණයත් එක්ක එය 200 තරම් ප්‍රමාණයක අඩු කරලා තියෙනවා. ඒ වගේම ගිල්වන තාප දඟරය තරමක් වැඩි වොට් ගාණක් භාවිතා කරනවා. අපි වතුර උණු කර ගැනීම සඳහා භාවිතා කරන ගිල්වන තාප දඟරය 1000 සිට
1500 වගේ වොට් පගයක් අතර පවතිනවා. රෙදි සෝදන යන්ත්‍රය වොට් 1500ක් වගේ අගයක්, වර්ණ රූප වාහිනිය වොට් 100 සිට 300 දක්වා අතර අගයන් ප්‍රමාණයක් මේ තප්පරයකදී වැය කරන ජව ප්‍රමාණය, තප්පරයකදී පරිභෝජනය කරන ජව ප්‍රමාණය ලෙස අපිට ගන්න පුළුවන්. මේවා තිබෙන්නේ 10000ක් ලබා ගැනීම සඳහා පමණයි. ඔබ මේවා කටපාඩම් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙන්නේ නැහැ දුවේ පුතේ. ඒ වගේම බිමෝපදමනය 500ක් වොට්, ඇඹරුම් යන්ත්‍ර, කුස්සියේ තියෙන ග්‍රයින්ඩර්ස් වගේ දේවල්, බ්ලෙන්ඩර් වගේ දේවල් 300යි. සීලිං විදුලි පංකාව, උඩ කැරකෙන සීලිං විදුලි පංකාවන් එයාට 100ක් වොට් යනවා. නමුත් ඒ සමගම අපි ගත්තොත් මේස විදුලි පංකාවක් එය කීයක් බවට පත් වෙලාද? 40ක් වොට් වගේ අඩු වගයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම විදුලි ස්ට්‍රික්කය 750යි 1500 අතර වැඩි ජව ප්‍රමාණයක් යන අපි සාමාන්‍යයෙන් කියනවා විදුලි ස්ට්‍රික්කය භාවිතා කරමින් වැඩිපුර වොට් ගාණක් යන නිසා සතියට අවශ්‍ය රෙදි එකවරම මැදලා තබා ගන්න කියන වගේ සමාජගත වෙච්ච දේවල් තිබෙනවා. ඒ වගේම සූත්‍රිකා පහන් අපි භාවිතා කරපු කහ පාට ආලෝකයේ සහිත ඒවා 40 60 70 100 එයාගයන් තියෙනවා. නමුත් වර්තමානයේ ඒ වෙනුවට ප්‍රතිදීපන පහන් සහ සුසංහිත පහන් ඇවිල්ලා තිනවා අඩු වොට් ගානකින් අපිට ඒ ආලෝක ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. බත් පිස්සන උදන 600ක් වොට් මෙන්න මේ වගේ අගයන් ප්‍රමාණයක් දල වශයෙන් මතක තියාගන්න. එක් එක් විදුලි උපාංග ආසන වශයෙන් තප්පරයකදී වැය කරන ජව ප්‍රමාණය හෙවත් වොට් ගාන අපිට මේවා ගණන් හැදීම ඒ වගේ සමීකරණ සඳහා භාවිතා කරන්න වාසිභාග සහගත වෙනවා. ඒ වගේම විදුලි බිල ගණනය. දැන් අපි කොහොමද විදුලි බිලක් ගණනය කරන්නේ? මාසිකව වැයවන කිලෝවොට් පැය ගණන. එහෙම නැත්නම් විදුලි ඒකක ගන්න මුලින්ම හොයාගෙන අර වගේ වගුවකට අර වගේ chart එකකට අන්තර්ගත කිරීමක් සිදු කරලා අදාළ විදුලි බිල ගණනය කර ගැනීමක් සිදු වෙනවා. විදුලි බිල ගණනයේදී ඉහත සාකච්ඡා කළ විදුලි බිල ගණන යන්ත්‍රය අනුගමනය කළ යුතුය. යන්ත්‍රණය අනුගමනය කළ යුතුය. විදුලි බිල ගණනය අවබෝධ කර ගැනීම සඳහා පහත උදාහරණය සලකන්න. දැන් අපි දුවේ පුතේ උදාහරණ දෙකකට යමු. පළවෙනි උදාහරණය මෙන්න මේ ආකාරයෙන්. ගම්බද නිවසක දෛනිකව පහත් සඳහන් උපකරණ පමණක් භාවිතා වේ. නම් දින 30ක මාසයක් සඳහා ඉහත සඳහන් කර ඇති ක්‍රමය අනුව විදුලි බිල ගණනය කරන්න. 10ක් W සුසංහිත පහන් 4ක් පැය 5ක්, 100ක් W කුඩා වර්ණ රූප වාහිනිය පැය 4ක් භාවිතා වෙලා තියෙනවා. අපි දැන් බලමු මේ ගණනය කිරීම මේ ආකාරයට. 11ක් W අන්න 11ක් W පහන් කීයක්ද? පහන් 4ක්. පැය කීයක් භාවිතා කරනවද? 5 hours භාවිතා කරනවා. කොච්චරකටද? දින 30ක මාසයක් සඳහා. ඒ වගේම 100ක් W කුඩා වර්ණ රූප වාහිනියක් 100ක් W කුඩා වර්ණ රූප වාහිනියයි එකයි. පැය කීයක්ද? පැය 4ක් දින 30ක මාසයක් සඳහා. අපි මේ සුළු කරලා බලමු මේ ආකාරයට. මෙය සුළු කරනවා මෙන්න මේ විදිහට. අපි සුළු කරාම ඔන්න මෙන්න මේ අගයන් ටික අපට ලැබෙනවා. බලන්න පුතේ 11ක් 11 ඒවා 4ක්. 11 ගුණ කිරීම 4 ගුණ කිරීම 5 ගුණ කිරීම 30. 11 ගුණ කිරීම 5 ගුණ කිරීම 4 ගුණ කිරීම 30 සමාන වෙනවා 6600යි වොට් පැය. ඒ වගේම 15 කොටසත් මේ ආකාරයට සුළු වෙනවා. 15 ගියත් සුළු වෙනවා 100 ගුණ කිරීම 1 ගුණ කිරීම 4 ගුණ කිරීම 30 සමාන වෙනවා 12000යි. watt hours. මේක එකතු කරාම දුවේ පුතේ ලැබෙනවා watt hours 0.06යි 8යි 18600යි. මේ kilowatt hours වලින් ගත්තාම 18.6යි kilowatt hours. එම නිසා
විදුලි ඒකක ප්‍රමාණය. එම නිසා විදුලි ඒකක ගාන එනවා කොච්චරද 18.6ක්. විදුලි ඒකක එනවා 18.6ක්. විදුලි ඒකක එනවා කොච්චරද පුතේ දුවේ 18.6ක් ලැබෙනවා. දැන් අපි විදුලි බිලට යමු. මෙන්න මේ ආකාරයට මේ පරණ වගුවට අපි යනවා. මේ වගුව මේ ආකාරයට යනවා. මේ වගුවේ තියෙනවා 0.30 අතර 250යි මාසයකට 30යි. ඒතර මේ 0.30 අතර තමයි අර ප්‍රමාණය තියෙන්නේ. 250යි ඒකකයක් ස්ථිරය කිරීම මාසයකට කොච්චරක් වෙනවද? 30ක් වෙනවා. අපි දැන් එය සුළු කරලා බලමු මේ ආකාරයට. විදුලි බිල මේ ආකාරයට අපිට ගන්න පුළුවන්. එම නිසා විදුලි බිල සමානයි. මාසික ගාස්තුව රුපියල් 30 ධන 18.6යි ඒකකයට රුපියල් 7.250යි. එනිසා මේ ගුණ කරලා ගත්තාම මේ ආකාරයට අපිට කැලලක භාවිතයෙන් ගුණ කරන්න පුළුවන්. ගුණ කිරීම මේ විදිහට ලැබෙනවා 18.6 ගුණ කිරීම 18.6 ගුණ කිරීම 2.750 සමානයි 46.5යි. එහෙම නැත්නම් 46.750යි. 46.750ක් වෙනවා. ඒකට රුපියල් 30 එකතු වුනහම කොච්චරක් වෙනවද? 76.750ක් වෙනවා. ඔන්න මාසික විදුලි බිල. ඊටාම කුඩා ගාණක්. නමුත් ඔබ මේ අවස්ථාවේ බලන අවස්ථාවේ රටේ පවතින තත්ත්වයක් එක්ක මේට වඩා විශාල ගාණකින් විදුලි බිල වෙනස් වෙලා තිබෙන්න පුළුවන්. අපි පටිගත කරන අවස්ථාවේදී මේ හා සමාන විදුලි බිලක් තමයි අපිට ලැබෙන්නේ. අපි තවත් ඉදිරියට යමු. උදාහරණ දෙකට අපි පැමිණෙනවා මේ ආකාරයට. උදාහරණ දෙකට නාගරික මධ්‍යම පන්තියේ නිවසක පහත පරිදි දෛනික පරිභෝජනය සිදුවේ නම් දින 30ක මාසයක් සඳහා ඉහත ක්‍රමයේ යටතේ විදුලි බිල ගණනය කරන්න. දින කීයක් සඳහාද? දින 30ක මාසයක් සඳහා. දින 30ක මාසයක් සඳහා විදුලි බිල ගණනය කරන්න කියලා කියනවා. මේ ආකාරයට අපි බලමු. පළවෙනි අවස්ථාව කුමක් සඳහාද? 11ක් වොට් බල්බ සඳහා. සුසංහිත පහන් සඳහා. 11ක් වොට් සුසංහිත පහන් කීයක් භාවිතා කරනවද? දුවේ පුතේ 4ක් භාවිතා කරනවා. දිනකට පැය 50යි. ඒ වගේ 30ක්. දින 30ක්. දින 30ක මාසයක් සඳහා. ඊළඟ කොටස අපි එනවා 600ක් වොට් බත් පිසෙන යන්ත්‍රයක්. 600ක් වොට් බත් පිසෙන යන්ත්‍රයක්. 600 වොට් වැඩි කිරීම බත් පිසෙන යන්ත්‍ර එකයි. එය දිනකට පැය භාගයක් භාවිතා කරනවා. ඒ වගේ දින 30ක් සඳහා. ඊළඟට 1000ක් වොට් 1000ක් වොට් ශීතකරණයක්. ශීතකරණ එකයි. 1000ක් වොට් ශීතකරණ එකක්. පැය 10ක් භාවිතා කරනවා. ඒ වගේ දින 30ක් සඳහා. ඊළඟට 200ක් වොට් රූපවාහිනිය. ඊළඟට 200ක් වොට් රූපවාහිනිය එකයි. 200ක් වොට් රූපවාහිනී එකක්. පැය 5ක් භාවිතා කරනවා දින 30ක මාසයක් සඳහා. ඊළඟට 100ක් වොට් සීලිං විදුලි පංකා දෙකක්. 100ක් වොට් සීලිං විදුලි පංකා දෙකක්. පැය 5ක් භාවිතා කරනවා දිනකට පැය 30 බැගින්. බලමු. 11යි වොට් 4යි පැය 5යි 30යි. 600 වොට් ඒවා එකයි. පැය භාග ඒවා 30ක් භාවිතා කරනවා. 1000ක් වොට් ඒවා එකයි. පැය 10 ගානේ 30යි. ඊළඟට 200යි වොට් එකයි. පැය 5 ගානේ 30යි. ඊළඟට 100ක් වොට් දෙකයි. පැය 5 ගානේ 30යි. දැන් මේ ටික අපි මේ ආකාරයෙන් ගුණ කරලා බලමු. අපි දැන් මේ කොටස් ටික ගුණ කරලා බලමු කොහොමද මේ අගයන් ටික ලැබෙන්නේ කියලා. බලමු මේ ආකාරයට. වොට් පැය ගාන සොයා ගැනීම සඳහා පළවෙනි අවස්ථාව 11 ගුණ කිරීම
4 ගුණ කිරීම 5 ගුණ කිරීම 30. 5 ගුණ කිරීම 30 සමාන වෙනවා 6600යි. 6600යි වොට් පැය. ඒ වගේ ඊළඟ කොටස මා ගුණ කරනවා මේ විදිහට 600 ගුණ කිරීම භාගය කියලා කියන්නේ 0.5 ගුණ කිරීම 30 සමාන වෙනවා 9000කට. 9000යි වොට් පැය වලට. ඊළඟට අපි තුන්වන අවස්ථාව 1000ක් වොට් පැය. 1000යි ගුණ කිරීම 10 ගුණ කිරීම 30 සමාන වෙනවා මෙන්න මේ වොට් පැය ප්‍රමාණයට. ඊළඟ හතරන අවස්ථාවට යනවා. හතරන අවස්ථාව මේ ආකාරයට 200 ගුණ කිරීම 5 ගුණ කිරීම 30 සමාන වෙනවා 30000ට වොට් පැය. අවසාන අවස්ථාවේදී වෙනවා මේ විදිහට 100 ගුණ කිරීම 2 ගුණ කිරීම 5 ගුණ කිරීම 30 සමාන වෙනවා ඒත් 30000ක ප්‍රමාණයකට. දැන් මේ වොට් හවර්ස් ටික සියල්ලම මා එකට එකතු කළ යුතුයි. මම වොට් හවර්ස් ටික එකතු කරනවා මේ ආකාරයට එකට එකතු කරනවා සියල්ලම 6600යි 6600යි වොට් හවර්ස් ධන 9000 ධන 3 ලක්ෂය ධන 30000 ධන ආපහු 30000 සමානයි 375යි 600යි වොට් හවර්ස්. මේ සමාන වෙනවා 1000න් බෙදුවාම 375.6යි කිලෝ වොට් හවර්ස්. ඒ කියලා කියන්නේ විදුලි ඒකක කොච්චරක් යනවද? විදුලි ඒකක 375.6ක් යනවා. විශාල අගයක්. අපි දැන් බලමු වගුවත් සමග මෙය ගලපලා කොහොමද අපි විදුලි බිල ගණනය කරන්නේ කියලා. අපි වගුවට යනවා මේ ආකාරයෙන්. මේ වගුව. මේ තිබෙන්නේ වගුව 180ට වැඩි නම් සෑම විටම අප භාවිතා කරන්නේ මේ වගුව මාසික විදුලි බිල කීයද? 540යි. මුල් ටික 7යි 85යි 10යි 21යි 75යි 32යි 45යි. මෙන්න මෙයාගේ යන් ටික තමයි අපිට ගන්න වෙන්නේ. පැහැදිලි ඇති. දැන් මෙයාගේ යන් ටිකෙන් අපි ಗುಣ කර ගන්නවා 60 ඉඳලා 60 90 90 120 120 හරිනේ? බිංදුව 60 61 90 90 120 121 180ට වැඩි වුණාම කීයක් ගන්නවද? 45ක් ගන්නවා. දැන් මුල් ටික කීයද? 60යි. ඊළඟ කොටස 30යි. ඊළඟ ටික 30යි. ඊළඟ ටික ආපහු 60යි. 60යි 30යි 30යි ગેප් එක බලන්න 60ක් වෙනවා 30ක් වෙනවා ආය 30ක් වෙනවා ગેප් එක ඊළඟට ආය කීයක් වෙනවද 60ක් වෙනවා 60ක් වෙලා ඊට පස්සේ වැඩිවීම සිදු වෙනවා 7යි 7 85යි 10යි 21යි 75යි 32 විදිහට මෙය වැඩිවීමක් දුවේ පුතේ සිදු වෙනවා මෙය මොකක් වෙනවද වැඩිවීමක් සිදු වෙනවා මෙන්න මේ ආකාරයට අපි ඉස්සරහට යමු right අපි ඉස්සරහට ගිහින් ගාන මේ ආකාරයෙන් හදමු right දැන් බලන්න දුවේ පුතේ එම නිසා මාසික විදුලි බිල
මාසික විදුලි බිල සමාන වෙනවා. දැන් අපි බලමු මාසික ස්ථාවර ගාස්තුව කීයද දුවේ පුතේ? මෙන්න එනවා 540ක්. ඒ 540 එකතු කරන්න ඕනේ. 540යි. ධන මුල් ඒකක 30. මුල් ඒකක 67යි 85යි. මුල් ඒකක 67යි 85යි. 60 වැඩි කිරීම 7යි 7 85යි. ධන ඊළඟ ඒකක 30 රුපියල් 10 බැගින්. ඊළඟ ඒකක 30 ගුණ කිරීම රුපියල් 10යි. ධන එකතු කිරීම. ඊළඟ ඒකක 30 91 ඉඳන් 20ට 30යි 21යි 75යි. 30 ගුණ කිරීම 21යි 75යි. ධන ඊළඟ ඒකක 30ක් 60ක් තියෙනවා. 21 ඉඳලා 80ට 60ක් තියෙනවා. මේ 60 ගුණ වෙනවා 32න්. 60 ගුණ කිරීම 32. ධන දැන් මේ අවස්ථාව වෙද්දී ඒකක කීයක් ගිහිල්ලාද? 60 ඉඳලා කොච්චරක් ගිහිල්ලාද පුතේ? 180ක් ගිහිල්ලා. 180ක් ගිහිල්ලා. දැන් 180ට වඩා වැඩි ටික වෙන්නේ මෙන්න 375.6න් 375.6න් අඩු කරන්න ඕනේ 180ක්. අඩු කරාම 6යි 5යි 18න් 17 16 නේ තියෙන්නේ. 17නේ 17න් 8ක් ගියාම 9ක් වෙනවා. මෙතන තියෙනවා 2 දෙකෙන් එකක් 1යි. right ඔන්න 195.6ක් ඉතුරු වෙනවා. ඒක ගුණ වෙන්න තියෙනවා දුවේ පුතේ කීයද? 45න්. 195.6 195.6 ගුණ කරන්න වෙනවා රුපියල් 45න්. විශාල විදුලි බිලක් තරමක විශාල අගයක් මේ අවස්ථාවේ එනවා කියලා හිතන්න. කර්මාන්තශාලාවකට වගේ අගයක් තමයි මෙතෙන්ට එන්නේ. දැන් අපි මෙය සුළු කිරීමක් කරමු. මේ ආකාරයට සමානයි 540යි. මාසික ස්ථාවර ගාස්තුව 540 හරි. දැන් ඊළඟට අපිට 60 වැඩි කරන්න දෙනවා 7යි 785න්. 7යි 785න් වැඩි කරන්න තියෙනවා කීයද? 60. 60 ගුණ කිරීම 7යි 785. 60 ගුණ කිරීම 7යි 785 සමානයි 471යි. 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 ඊළඟට ධන. මේ ධන මෙතෙන්ට ධන එකතු කරන්න තියෙනවා. මේක හරි 30 ගුණ කිරීම 10 රුපියල් 300යි. ධන ඊළඟට 30 ගුණ කරන්න ඕනේ 21යි 775න්. 30 ගුණ කරන්න ඕනේ 21යි 775න්. 30 ගුණ කිරීම 21යි 775. 30 ගුණ කිරීම 21යි 775 සමාන වෙනවා 652යි 750යි. 652යි 750යි. 652යි 750යි. හරිනේ? ඊළඟට 60 32න් ගුණ කරනවා. ඒක අපිට මනසෙන් හදන්න පුළුවන්. එකතු කිරීම මේ ආකාරයට ධන 6 වරක් 0යි 6 වරක් 2 12න් 2 එකක් ඉතිරි 6 වරක් 3 6 වරක් 1 6 වරක් 2 12 6 වරක් 3 18යි 1යි 19යි 1920යි 0යි 6 වරක් 2 12න් 2 එකක් ඉතිරි 6 වරක් 3 18යි 1යි 19යි මෙයාට තව එකතු කරන්න ඕනේ 195.6 ගුණ කිරීම 45. 195.6 ගුණ කිරීම 45. 195.6 195.6 ගුණ කිරීම
45 සමානයි 8802යි. 8802යි. දැන් කෑලි කොටස් වෙනවා 1 2 3 4 5 6ක් 1 2 3 4 5 6ක් වෙනවා. දැන් මේ ටික මං වෙන වෙනම එකතු කරන්න ඕනේ, සුළු කරන්න ඕනේ සම්පූර්ණ මුදල ලබා ගැනීම සඳහා, මාසික ගාස්තුව ලබා ගැනීම සඳහා කැල්කියුලේටරය මම නැවතත් භාවිතා කරනවා. 540 එකතු කිරීම 471 එකතු කිරීම 300 එකතු කිරීම 652යි 750 එකතු කිරීම 1920 එකතු කිරීම 8802 1 2 3 4 5 6යි 6 කෑලි එකතු කරාම 10885ක් 10885යි 750ක විදුලි බිලක් ඒ මාසයේදී රුපියල් වැය වෙනවා. ඔන්න ඔය ආකාරයට තමයි ගණන් හැදීම සුළු කිරීම කරන්නේ. මම මේ ගාන ඔබට ප්‍රැක්ටිස් කරන්නේ මතක තබා ගන්න. විභාගයේදී දශම ස්ථාන පූර්ණ සංඛ්‍යා ඒ වගේ දේවල් නැහැ. මේ වගේ ගණන් ආසන්න වශයෙන් එන්න පුළුවන්. ඔබ හදලා බලන්න. ඒ වගේම ආසන්න උත්තරේ දශම ස්ථානට වටේලා ගත්තාම විභාග පරීක්ෂකවරයා මහාචාර්යවරයා ලබා දෙන පිළිතුරම මේ ආකාරයෙන් තිබ්බොත් මේ පියවරට ඔබට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය හිමි වෙනවා. උදාහරණ ගානක් තමයි මේ ඔබ සමග හැදුවේ. මේ පාඩමේ කොටසේ අවසන් හරියට දැන් අපි ළඟා වෙලා තිබෙන්නේ. මේ ආකාරයට කියනවා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතයේ වැදගත්කම. දැන් අපි විදුලිය ගත්තාම විදුලිය බොහෝ අවස්ථාවලදී විදුලිය ඊටාම අරපිරිමැස්මෙන් භාවිතා කරන්න වෙනවා. මොකද මේ සීමිත සම්පතක් නිසා. ඒ වගේම මේ ජනනය කරන්න අධික පිරිවැයකුත් අපට ගත වෙනවා. ඒ නිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම රාජ්‍ය හා ඔබගේ රජයේ සහ මුළු දිවයිනේම එය යහපතට හේතු වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් විදුලිය නාස්ති නොකර අරපිරිමැස්මෙන් භාවිතා කිරීම වැදගත් වෙනවා. අපි බලමු කොහොමද මේ අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා අප ගත යුතු ක්‍රියාමාර්ග කියලා. විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමෙන් තමාටද රටද මහඟු සේවයක් සිදු වේ. පහත් සඳහන් කරුණු අනුගමනය කිරීමෙන් බොහෝ සෙයින් විදුලිය ඉතිරි කර නාස්තිය අඩු කරගත හැක. භාවිතා නොකරන අවස්ථාවලදී විදුලි උපකරණ සැපයුම් විපරිසන්දි කිරීම. අපි භාවිතා කරන්නේ නැත්නම් ඒ අවස්ථාවේ බොහෝම ඉක්මනට සැපයුම් මොනවා කරන්න ඕනද? විසන්දි කරන්න ඕනේ. සූත්‍රිකා පහන් වෙනුවට සුසංහිත ප්‍රතිදීපන CFL LED පහන් භාවිතා කිරීම මේ වාගේ මිල අධිකුණත් ආයු කාලය වැඩි නිසා දීර්ඝකාලීන වාසිදායක වේ. CFL තියෙන ඒවා වෙනුවට LED භාවිතා කරන්න ඕන. ඒවා ඊටාම කාර්යක්ෂමයි. අඩු වොට් ගානකින් වැඩි ජව ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව මේවාට තියෙනවා. ඊළඟට තවත් කරන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. කියවීම හෝ සූක්ෂම වැඩ සඳහා වැඩි දීප්තියක් ඇති පහන් භාවිතා කිරීම සහ අනෙක් ස්ථාන සඳහා අඩු දීප්තියක් ඇති විදුලි පහන් භාවිතා කිරීම. කියවන කාමරයට ඒ වගේම ස්තෝප්පට මේ වගේ තැනකට දීප්තිමත් වැඩි වොට් ගානක් තියෙනවා භාවිතා කරලා සාමාන්‍ය තැන්වලට අඳුරු පැහැති ආලෝක ධාරා වොට් ගාන අඩු ඒවා භාවිතා කිරීමත් අරපිරිමැස්ම භාවිතා කිරීමක් වෙනවා. විදුලි පහන් හා ආවරණ කුණු දූවිලින් තොරව නිරතුරුව පිරිසිදු කිරීම. මේ ආවරණය එහෙම නැත්නම් විදුලි පහන් වටා තිබෙන අපවිත්‍රකාරීත්වය අයින් කරලා පිරිසිදු කරාම වැඩි ආලෝක ධාරාවක් අපිට ලබා ගැනීමේ හැකියාවද දුවේ පුතේ ලැබෙනවා. මෙයද එක්තරා වාසියක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ වගේම වැඩ කරන ස්ථාන හොඳින් සූර්යාලෝකය ලැබෙනසේ වැඩ මේස ස්ථානගත කිරීම සහ බිත්ති සහ සීලිං ලා පැහැති තීන්ත භාවිතා කිරීම. මේ බිත්ති වලට අඳුරු පැහැති තීන්තයක් ආලේප කරාම ඒවා ආලෝක ධාරාව අවශෝෂණය කරනවා. අවශෝෂණය කළා දීප්තියක් ලබා දෙන්නේ නැහැ. නමුත් බිත්ති වලට ලා පැහැති පාටක් ආලේප කරාම ඊටා වර්ණවත් බිත්ති දිලිසෙන්න ගැනීමත් අපිට උදාහරණයක් ලෙස ගන්න පුළුවන්. එලිමහන් ආලෝකනය සඳහා නව LED පහන් භාවිතය
චලනයකදී පමණක් ක්‍රියාත්මක වන චලන සංවේදක යෙදීම. එලිමහන් ස්ථාන වලට චලන සංවේදක කවුරු කෙනෙක් එනවහම චලන සංවේදයක් ඇති වෙලා පහන දැල් වෙනවා. අනිත් අවස්ථාවේදී නිවි යනවා. දැන් පුද්ගලයෙක් එනකොට විතරක් ඒ ස්ථාන ආලෝකමත් වුනහම ප්‍රමාණවත්. අන්න එවැනි ස්ථාන සඳහා එවැනි LED පහන් භාවිතා කිරීමෙන් විදුලිය ඊටාම අරපිරිමැස්මෙන් භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. රූපවාහිනී යන්ත්‍ර, DVD කැසට් යන්ත්‍ර, පරිගණක යන්ත්‍ර ආදිය භාවිතා නොකරන අවස්ථාවලදී ඒවායේ ජව සපයුම් power supply unit සුළු වශයෙන් වැය වේ. අපි රූපවාහිනී යන්ත්‍රයේ DVD එක ඔන් කරලා භාවිතා කරන උන් කළා තිබ්බත් ඒවා ජවය සුළු වශයෙන් වැය වෙනවා. ඒ නිසා සම්පූර්ණයෙන්ම අපි භාවිතා කරන්නේ නැත්නම් කෙවෙනි පොටු වාණයෙන් සම්පූර්ණයෙන් ඕෆ් කරලා තියන්න. එයත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා හොඳ උදාහරණයක්. එබැවින් වැඩ නොකරන අවස්ථාවලදී විදුලි සැපයීම විසන්ධි කර දැමීම. අන්න වැඩ නොකරනවා නම් සම්පූර්ණයෙන්ම විදුලි සැපයීම විසන්ධි කර දාලා තබා ගැනීමත් ඉතාම වැදගත් කාරණාවක් වෙනවා දුවේ පුතේ. පැරණි විදුලි උදුන් වෙනුවට ශුද්ධ තරංග මයික්‍රෝවේව් හා සම්පීඩන උදුන් ප්‍රෙෂර් කුකර් යොදා ගැනීම. උයන පියන අවස්ථාවලදී උඳුන්වල දොරවල් පියන් විටින් විට විවෘත නොකර එක් විට ආහාර උයා ගැනීම කළ යුතුය. දැන් වර්තමානයේ තියෙන මයික්‍රෝවේව්, ප්‍රෙෂර් කුකර්. අපි හොට් ප්ලේට් තමයි වැඩි ධාරාවක්, වැඩි තාප ප්‍රමාණයක් පිට කරන්නේ. ඒ වෙනුවට අඩු ජවයකින් මයික්‍රෝවේව් ප්‍රෙෂර් කුකර් භාවිතා කිරීමත් නිරන්තරයෙන් පියන අරින්න වහන්න නැතුව එය නිරන්තරයෙන්ම වසා තැබීමත් සිදු කළ යුතුයි. දැන් අපි සාමාන්‍ය බත් මුට්ටියේදී මොකද කරන්නේ? නිතරම ඇරලා කූරු ගන්න ඕනේ. නමුත් අපි ප්‍රෙෂර් කුකර් එකක් සම්පීඩන උණුදරක් භාවිතා කරාම හාල් ටික වතුර ටික දාලා සම්පූර්ණ ඉවුනට පස්සේ පිහුණට පස්සේ ඔටෝමැටිකලි විවෘත වෙනවා. අන්න අඩු ධාරා ප්‍රමාණයක් වැය වෙනවා. රෙදි සෝදන යන්ත්‍රවල ප්‍රමාණයට වඩා රෙදි සබන් ජලය නොදැමිය යුතුය. රෙදි සෝදන යන්ත්‍රයට ඕනවට බරපතල ගමන් වැඩි බරකින් මේ මෝටරය දුවන්න වෙන නිසා වැඩි ජව ප්‍රමාණයක් වැය වෙනවා. බලන්න කොච්චර ප්‍රායෝගිකද අපි අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කිරීමේදී මේ වෙයිලා ප්‍රායෝගික ක්‍රියාකාරකම් බව ඔබට තාම හොඳින් පැහැදිලි වෙනවා ඇති. හැකි සෑම අවස්ථාවකදීම රෙදි අවුවෙන් වියලා ගන්න. රෙදි මැදීමේදී එක විට මැද ගන්න. රෙදි මදනේ පතුල මේසේ නොගැටෙනසේ කෙලින් තබන්න. සීලිං පංකා වෙනුවට මේස හෝ සිටුවන පංකා භාවිතා කරන්න. වායු සමීකරණය සෙනගලංශක 26ට වඩා අඩු නොකර තබන්න. මෙන්න මේවා තමයි මොනවා වෙනවද? විදුලිය අරපරිමැස්මෙන් භාවිතා කරන කියන දේවල් අපි විසින් පිළි නොගන්නා, අපි විසින් නොසලකා හරින දේවල් විදියට මෙන්න මේ කොටස් අපිට ගන්න පුළුවන්. මේ කොටසේ අවසාන වතාවට අපි තවත් කාරණා කිහිපයක් කතා කරනවා. ශීතකරණයේ පහළ කොටසේ උෂ්ණත්වය 340 පමණද, අධි ශීතකරණය ඍණ 15 ඍණ 10 පමණද තබන්න. ශීතකරණයේ දොර හොඳින් වැසිය තිබිය යුතුය. රබර් බීඩිම හොඳ තත්ත්වයේ නොමැතිනම් මාරු කළ යුතුය. එහෙම කරේ නැත්නම් ශීතකරණය අවට වායු ගෝලයත් එක්ක එකතු වෙලා වැඩි වශයෙන් මෝටරේ ක්‍රියාත්මක වෙලා වැඩියෙන් අපිට ඒකක ප්‍රමාණයක් වැය වෙනවා. රබර් බීඩිම සබන් ද්‍රාවණයක් පින්සලෙන් හෝ ශීතකරණයේ දොර වසා තබා බුබුලු මතු වෙන්නේ නැද්දයි පරීක්ෂා කරන්න. බුබුලු මතු වෙන්නේ නම් කාන්දුවක් තිබෙන්න පුළුවන් මේ ශීතකරණවල. ශීතකරණය අධික ලෙස අයිත් බැඳී යත්නම් ශුද්ධ කරන්න. ශීතකරණය අධික ලෙස ආහාර පුරවන්න එපා. බලන්නකෝ ශීතකරණය භාවිතයෙන්, විදුලි පංකා භාවිතයෙන්, අනිත් සියලුම උපාංග භාවිතයේදී අපි කොච්චර දුරට සුපරීක්ෂාකාරී විය යුතුද මේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා. අරපිරිමැස්මෙන් භාවිතා කරාම මේ රටටත් ලේසි, අපේ ආර්ථිකයටත් ඉතාම පහසුදායක තත්ත්වයක් බවට පත් වෙනවා. අප මේ ඒකකයේදී දුවේ පුතේ කතා කරේ විදුලි බලය සම්ප්‍රේෂණය හා බෙදා හැරීමයි. මේ කොටසේදී ඊටාම ක්‍රමානුකූලව විදුලි බලාගාරයේ සිට අපි කොහොමද අපේ නිවස දක්වා විදුලිය ගෙනල්ලා ඒ විදුලිය කොහොමද භාවිතා කරන්නේ කියන කාරණාව සාකච්ඡා කරමින් මේ දෙවන කොටස මේ ඒකකයේ අවසන් වෙනවා. අපි දුවේ පුතේ තුන්වන කොටසෙන් මේ විදුලිය හා සම්බන්ධ නියම, ජනකවල එහෙම නැත්නම් මෝටරවල ක්‍රියාකාරීත්වයට අදාළ නියම කිහිපයක් සාකච්ඡා කරන දෙයක්. දුවල පුතාලා සියලු දෙනාටම ආයුබෝවන්.